ඒ දිනේ අට එක පේන්නේ දැන් පහ කකුල් දෙකෙන් හිටන් ඉන්නවා. පහ ඔළුවෙන් හිටවනවා. හිටවම මොකද වෙන්නේ? අත්දැකීමෙන්ම කියන්න පුළුවන් නේ. එතකොට මොකද වෙන්නේ? අර කකුල් දෙකෙන් හිටන් ඉද්දී පෙනිච්ච නැති යන්නේ. ඔක උත්තර කරගහලා තියනවට වඩා අපි දන්නවා ලේසි ක්‍රමයක් තියෙනවා. එහෙම ලෑල්ලක් තිබ්බනම්. එහෙම ලෑල්ලක් තිබ්බනම් අපිට මේ ලෑල්ල දිගේ මෙයා රෝල් කරගෙන යන්න පුළුවන්. ආනතලයේ දිග ආනතලයේ උස ආනතලයේ දිග කියන එක සමාන වෙනවා ආයතනයේ ගමන් කරපු දුරට. ආනතලයේ උස කියන එක සමාන වෙනවා අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා දුල පුතාලා හැමෝටම අයිබෝවන් ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය කියලා දෙකක් ඉගෙන ගත්ත මතක ඇති. මම ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරේ නැහැ. ඒ කොටස ඉතුරු කරලා තමයි මම ඔයාලට පන්තියෙන් අතර කරේ. ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය. හරිද? ප්‍රධාන කාර්ය සහ ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය. ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය. ඒ කියන්නේ මේ වගේ දෙයක්. දැන් මේ විදුලි බුබුලක් තියෙනවනේ. විදුලි බුබුලක් තියෙනවා. මෙයාට විදුලි බලය ලබා දෙනවා. මෙයාට විදුලි බලය ලබා දෙනවා. මෙයාට විදුලි බලය ලබා දුන්නා මෙයා ආලෝකය ලබා දෙනවා. මෙයාට විදුලි බලය ලබා දුන්නා මෙයා ආලෝකය ලබා දෙනවා. අපි හිතමු මෙයාට x කියලා ජූල් ප්‍රමාණයක්. x කියලා ජූල් ප්‍රමාණයක් විදුලිය ලබා දුන්නාම මෙයා y කියලා ජූල් ප්‍රමාණයක් ආලෝකය ලබා දෙනවා. හරි x කියලා ජූල් ප්‍රමාණයක් විදුලිය ලබා දුන්නාම එයා y කියලා ජූල් ප්‍රමාණයක් ආලෝකය ලබා දෙනවා. අපි හිතමු මෙයා ජූල් 1000ක විදුලි ශක්තිය විද්‍යුත් ශක්තිය ලබා දෙනවා. මෙයා ලබා දෙනවා ජූල් 1000ක විද්‍යුත් ශක්තිය. එතකොට මෙයා ආලෝක ශක්තිය නිකුත් කරන්න ඕනේ. මෙයා ආලෝක ශක්තිය නිකුත් කරන්න ඕනේ. ඒක හැබැයි ජූල් 1000ක්ම වෙන්නේ නැහැ. අපි දන්නවා බල්බ් එකක් පත්තු කරාම මේ බල්බ් එක රත් වෙනවා. නේද? මේ බල්බ් එක රත් වෙනවා. ඒ කියන්නේ මෙයාගෙන් ලැබෙන විද්‍යුත් ශක්තියෙන් කොටසක් තාප ශක්තිය බවට පත් වෙනවා. හරිද? මෙයාට ලබා දෙන විද්‍යුත් ශක්තියෙන් කොටසක් තාප ශක්තිය බවට පත් වෙනවා. එතකොට ඒ තාප ශක්තිය විදිහට අහස ගියාම කොටසක් තමයි අපිට ආලෝක ශක්තිය ඉතින් ලැබෙනවා. අපි හිතමුකෝ මෙයාගෙන් යනවා දැන් මේ වගේ විදුලි බුබුලක ශක්ති හානිය වැඩි අපි ඉගෙනගෙන තියෙනවා. ජූල් 1000ක් දුන්නාට පස්සේ ජූල් 600ක් තාපය. එතකොට ජූල් 400ක් ආලෝකය විහිරවන්න ලැබෙනවා. එතකොට අපිට මේ තාප ශක්තිය වැඩක් නැහැනේ. අපිට මේ තාප ශක්තිය කියන එක වැඩක් නැහැ. ඒක අපිට ඕනේ නැහැ. ඒක අපිට වැඩක් නැහැ. අපි බල්බ් එකක් පත්තු කරන්නේ ආලෝකය ලබා ගන්න නිසා තාපය ලබා ගන්න නෙමෙයි. මේක අපිට වැඩක් නැහැ. හරි? මේක අපිට වැඩක් නැහැ. අපිට ඕනේ මේක විතරයි. ආලෝක ශක්තිය විතරයි. හරි? එතකොට අපි ප්‍රධාන කාර්යය කියලා කියන්නේ මෙන්න ලබා දෙන ශක්තිය. ප්‍රධාන කාර්යය. ප්‍රතිදාන කාර්යය කියන්නේ මේ අපිට ලැබිච්ච එක. මතක තියාගන්න ඕනෑම යන්ත්‍රයකින්. හොඳට මතක තියාගන්න මේ. ඕනෑම යන්ත්‍රයක ප්‍රධාන කාර්යයයි ප්‍රතිදාන කාර්යයයි ගත්තොත් ප්‍රධාන කාර්යයට වඩා ප්‍රතිදාන කාර්ය අඩුයි. ඔන්න හොඳට මතක තියාගන්න. ප්‍රධාන කාර්යයට වඩා ප්‍රතිදාන කාර්යය අඩුයි. දැන් ඔයාලා බයිසිකලේ පදිනවා. ඔයාලා ජූල් 1500ක ශක්තියක් වැය කරගෙන තමයි බයිසිකලේ පදින්නේ. හැබැයි බයිසිකලේ පැදගෙන යනකොට බයිසිකලේ මගින් ඔයාලට ජූල් 1500 කාර්යයක් කරන්නේ නැහැ. ඇයි? බයිසිකලේ පදිනකොට ඒකේ තියෙන අර නට් අර කැරකෙන තැන් කිරි ගාලා ඇතිල්ලෙනවා නේද? ඒ වගේ ඉර වෙනවා. අන්න වගේ දේවල් එනවා. එතකොට මොකද වෙනවා? චේන් එක දැති රොදුලින් යනකොට ඒවා එකට ඇතිල්ල යන්නේ. එතකොට හිරවීම වගේ වෙනවා. ආන් ඒ නිසා මොකද වෙන්නේ? ඒ තැන්වලදී ශක්තිය අපතේ යනවා. ශක්තිය හානි වෙනවා. හරිද? ඒ තැන්වලදී ශක්තිය හානි වෙනවා. ආන් ඒ නිසා අපි ජූල් 1500ක ශක්තියක් හදලා පැද්දට බයිසිකලෙන් අපිට 1500ක් දෙන්නේ නැහැ. සමහරට 1200ක් 1300ක් වගේ තමයි පොඩි ප්‍රමාණයක් තමයි අපිට
එයා ආපහු ලබා දෙනවා. හරි? පොඩි ප්‍රමාණයක් තමයි ආපහු අපිට ලබා දෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඕනෑම යන්ත්‍රයක ප්‍රධාන කාර්යයට වඩා ප්‍රතිදාන කාර්යය අඩුයි. ප්‍රධාන කාර්යයට වඩා ප්‍රතිදාන කාර්යය අඩුයි. කවදාවත් ප්‍රධාන කාර්යයට වඩා ප්‍රතිදාන කාර්යය වැඩි කරගන්න බෑ. ඇයි අපි ලබා දෙන ශක්තියට වඩා වැඩි ශක්තියක් ලබා ගන්න බෑනේ. ශක්තිය කියන එක මවන්න බෑනේ. නේද? මගේ ඇඟේ තියෙන පොඩි ශක්තියක් නම් මට අලියෙක් කරන වැඩ කරන්න බෑනේ. මට පුළුවන් ඔය ටික විතරයි කරන්න. හැබැයි මෙහෙම පුළුවන් මගේ තියෙන ශක්තියෙන් ලොකු වැඩක් මොකක් හරි යන්ත්‍රයක් මගින් කරගන්න පුළුවන්. එතෙන්දි මොකද වෙන්නේ? මගේ තියෙන ශක්තියම තමයි වැය වෙන්නේ. හැබැයි වෙන මොකක් හරි යන්ත්‍රයක් ආධාරයෙන් අපිට ඒ වැඩේම කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ හැම වෙලාවකම ප්‍රතිදාන කාර්යයට වඩා ප්‍රධාන කාර්යයට වඩා ප්‍රතිදාන කාර්යය අඩුයි. හේතුව තමයි මේ හැම යන්ත්‍රයකම තියෙන ඝර්ෂණ බල ඒ වගේ දේවල් නිසා ශක්තිය හානි වෙනවා. කවදාවත් ප්‍රධාන කාර්යයට ප්‍රතිදාන කාර්යයට වෙන්නේ නැහැ. හරිද? දැන් කාර්යය කියන්නේ මොකක්ද කියලා මම ගිය සතියේ කියලා දුන්න මතකද ඔයාලට? කාර්යය කියන්නේ මයික් එක ඕෆ් කරන්න කවුද මෙයා පියුමිනි මයික් එක ඕෆ් කරන්න. දැන් චමෝදය මයික් එක ඕෆ් කරන්න. මයික් එක ඕන වෙලාවට විතරක් ඔන් කරමු. නැත්තම් ගෙදර කෑ ගහන ඒවා, රණ්ඩු වෙන ඒවා, නේ? ටොයිලට් එකේ බාල්දි පෙරලන සද්ද ඔක්කොම ඇහෙනවා. ඒක හරි නෑ නේද? right. දැන් මතකද මම ඔයාලට ගිය සතියේ මට මේක කියලා දුන්නද නැද්ද කියලා මතක නැහැ. කාර්ය කියන එක කාර්ය සමානයි කියලා මම ඔයාලට බලය වැඩි කිරීම විස්ථාපනය. බලය වැඩි කරන්න ඕනේ. බලය වැඩි කිරීම විස්ථාපනය. ඔන්න ඕකෙන් තමයි අපි කාර්ය ගණනය කරන්නේ. ඒක අපි ගිය සතියේ ඉගෙන ගත්තා. හරිද? ඒක අපි ගිය සතියේ ඉගෙන ගත්තා. හරි. දැන් වල ටියුට් එක අතර ගත්තට පස්සේ ටියුට් එකේ පෙරලා ගන්න 8 වෙනි පිටුව. ටියුට් එකේ 8 වෙනි පිටුව පෙරලා ගන්න. ටියුට් එකේ 8 වෙනි පිටුව පෙරලා ගන්න. ඔය 8 වෙනි පිටුවේ හරි? ඔය 8 වෙනි පිටුවේ තියෙනවා ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය කියලා මාතෘකාවක් තියෙනවා. අපි ඒක ලියාගත්තද කියලා බලන්න. නෑ සර්. අපි ඒක ලියාගෙන ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය ගණනය කරන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලා ඒක ලියන්න. හරි. දැන් අපි බලමු ප්‍රධාන කාර්ය සහ ලීවර එක ප්‍රධාන කාර්ය සහ ප්‍රතිදාන කාර්ය හොයන්නේ කොහොමද කියලා බලන්න. එන්න මම ලීවරයක් අඳිනවා. ලීවරයක් මෙතන තමයි මේක තමයි බාරින් එක. මේ පැත්තෙන් පහළට ආයාසයක් තියෙනවා. හරි? දැන් එතකොට මෙහෙම දෙයක් එනවා. ආයාසය උඩින් ගියනම්. මේ පැත්තෙන් යා පහළට ආයාසයක් යොදවනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මේ පැත්ත පහත් වෙනවා. පහත් වීමත් එක්ක මෙයා මේ පැත්තෙන් එස වෙනවා. එතකොට මෙන්න මේ උස. මෙන්න මේ මෙයා මෙතෙන් ඉහළට යනවානේ. යම් ප්‍රමාණයක් මේකට අපි කියන දැන් බාරේනේ උඩට ගියේ.
මේකට කියනවා අපි භාරයේ විස්ථාපන. භාරයේ විස්ථාපනය කියලා අපි කියනවා. එතකොට මේ ටික මේ පහළට ආවේ ආයාසය නෙමෙයි. මේ ටික ඔය සූත්‍රය කියන්නේ ආයාසයේ විස්ථාපනය කියනවා. මේ ඔය සූත්‍රය කියන්නේ අපි ආයාසයේ විස්ථාපනය. දැන් අපි බලය අපි විසින් බලයක් ලබා දෙන්නේ ආයාසයේ තියෙන තැනටද භාරයේ තියෙන තැනටද? ආයාසයේ තියෙන ආයාසය තියෙන තැන තමයි අපි බලයක් යොදවන්නේ. එහෙනම් ප්‍රතිදානකාරයට අදාළ වෙන්නේ ආයාසයේ තියෙන තැනද? නෑ sorry ප්‍රදාන කියන ලබා දෙන්න. ප්‍රදානකාරයට අදාළ වෙන්නේ ආයාසයේ තියෙන ස්ථානයද භාරයේ තියෙන ස්ථානයද? ආයාසයේ තියෙන ස්ථානය. එහෙනම් අපි මෙහෙම සමීකරණයක් හදා ගන්නවා. ප්‍රදාන කාර්ය සමානයි අපි යොදන ආයාසය. හරි? ආයාසය අපි ಗುಣ කරන්න ඕනේ. හරිද? මේ ආයාසය අපි ಗುಣ කරන්න ඕනේ ආයාසයේ විස්ථාපනයේ. ආයාසයේ විස්ථාපනයෙන් අපි ඒක ගුණ කරන්න ඕනේ. හරි. එතකොට මේක තමයි අපි ලබා දෙන්නේ. ඒකට අපි කියන්නේ ප්‍රතිදානකාරී. sorry වැරදි නෑ. ඒක ප්‍රදානකාරී. අපි ලබා දෙන එකනේ. ඒ නිසා අපි ඒකට කියනවා ප්‍රදානය. අපි ලබා දෙන කාර්ය නිසා ප්‍රදානකාරී. එතකොට මෙතනින් මේ ආයාසය ලබා දුන්නම එත වෙන්නේ භාරය. අපිට ලැබෙන ප්‍රතිඵලය මේ පැත්තේ. අපි කරගන්න වැඩේ තමයි මේ. අර පැත්තෙන් ශක්තිය දුන්නම මේ පැත්තෙන් වැඩේ කරන්නේ. නේද? අරක තමයි ඉන්පුට් එක. මේක තමයි අවුට්පුට් එක. අරක තමයි ප්‍රදානය. මේක තමයි අය අපිට කරලා දෙන වැඩේ. ප්‍රතිදානය. අපිට කරලා දෙන වැඩේට අපි කියන්නේ ප්‍රතිදානය. අර අපි මේ වැඩේ කරව ගන්න ලබා දෙන දේ. මේ වැඩේ කරව ගන්න අපි ලබා දෙන දේ ශක්තිය. ඒක තමයි අපි කියන්නේ ප්‍රදානය. හරි? ඒකට කියන්නේ ප්‍රදානය. මේක ප්‍රතිදානය. හරි? එතකොට ප්‍රතිදානකාරය හොයා ගන්න ඕනේ. ප්‍රතිදානකාරය හොයාගන්න මෙන්න මෙහෙම දෙයක් කරන්න. දැන් අතන නම් ආයාසය දන්නවා නිව්ටන් කීයද කියලා. මේ භාරයේ යම්කිසි නිව්ටන් ප්‍රමාණයක් බරක් තියෙනවා. එහෙනම් අපි මොකද මෙතෙන්දි කරන්නේ? භාරය වැඩි කරන්න ඕනේ. භාරයේ විස්ථාපන කියන්නේ මෙයා කොච්චර උඩට එස වුණාද කියන එකේ. හරිද? එහෙනම් ප්‍රතිදානකාරය. ප්‍රතිදානකාරය සමාන වෙනවා භාරය ගුණ කරන්න ඕනේ භාරයේ විස්ථාපනේ. භාරය ගුණ කරන්න ඕනේ භාරයේ විස්ථාපනේ. හරි? භාරය අපි ගුණ කරනවා භාරයේ විස්ථාපනේ. මේ දෙක සමීකරණ දෙක ගත්ත විදිහ තේරුණාද කියන්නේ? තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවනේ ඉක්මනට අහන්න. තේරිච්ච නැති කවුරු හරි ඉන්නවනේ ඉක්මනට අහන්න මේක ගත්ත විදිහ. හොඳයි. ඒ කියන්නේ තේරිලා තියෙන්නේ. එහෙනම් මෙහෙම කරන්න ඕනේ. ඔයාලා ටියුට් එකේ මේ රූප සටහන පාළි මේ ඉඩක් තියෙනවා නේ. පොඩි ඉඩ කොටසක්. මේ යට තියෙන පස්වෙනි ප්‍රශ්නේ කියන තැන නෙමෙයි. ප්‍රශ්නේ ඉහළින් රූප සටහන අතර ඉඩක් තියෙනවා. ඔය ඉඩ ඉක්මනට ලියන්න. ප්‍රදානකාරය කියන්නේ මොකද්ද? ප්‍රතිදානකාරය කියන්නේ මොකද්ද කියලා ඉක්මනට ලියන්න. අපි දැන් වැඩක් කරමු. දැන් මෙතන ලීවරයක් වලට ඇඳලා දීලා තියෙනවා. හරිද? මේ ලීවරේ භාරය දීලා තියෙනවා. මම මේ යට තියෙන එක මකනවා. මේ ටික මකනවා. හරි? මේ ලීවරේ භාරය දීලා තියෙනවා නිව්ටන් 80ක් කියලා. ඔයාලගේ ටියුට් එකේ දීලා තියෙන මේ රූපේ අනිත් පැත්තට මම දින අනිත් පැත්තට. නිව්ටන් 80ක් කියලා දෙනවා භාරය. මෙයා
බාරේ විස්ථාපනය දීලා තියෙනවා සෙන්ටිමීටර 8යි කියලා. සෙන්ටිමීටර 8යි කියලා දීලා තියෙනවා. ඊළඟට මේ පැත්තේ දීලා තියෙනවා ආයාසය නිව්ටන් 20යි කියලා. ආයාසයේ විස්ථාපනය දීලා තියෙනවා සෙන්ටිමීටර 20යි කියලා. සෙන්ටිමීටර 20යි කියලා දීලා තියෙනවා. හරි. දැන් මෙතෙන්දී මතක තියාගන්න හැම වෙලාවෙම අපි සාමාන්‍යයෙන් ඒකක ආදේශ කරද්දී අපි හිතුව මේ පැත්තේ දීලා තියෙන විස්ථාපනයේ මීටර වලින් මේ පැත්තේ සෙන්ටිමීටර වලින්. එහෙම වුණොත් දෙකම සෙන්ටිමීටර කරගන්න. එක්ක දෙකම මීටර කරගන්න ඕන. හරිද? අවස්ථා දෙකේදීම එකම ඒකක තියෙන්න ඕන මතක තියාගන්න. අවස්ථා දෙකේදීම එකම ඒකක තියෙන්න ඕන. අවස්ථා දෙකේදීම එකම ඒකක තිබුණ නැත්නම් වැරදි. හරිම වැඩේ තමයි. හරිම දේ. මතක තියාගන්න හරි දේ. සෙන්ටිමීටර තියාගන්න එක නෙමෙයි ඒක මීටර කරන්න ඕන. සෙන්ටිමීටර තියාගන්න එක වැරදි. ඒක මීටර කරන්න ඕන. මීටර කරන්න නම් මේක අපි කීයෙන්ද බෙදන්න ඕනේ? සෙන්ටිමීටර මීටර කරන්න කීයෙන්ද බෙදන්න ඕනේ? කියන්න. 100න්. සෙන්ටිමීටර මීටර කරන්න 100න් බෙදන්න. එහෙනම් මෙතනත් එහෙම හරිද? අපි මේ හදා ගන්න ඕනේ. සෙන්ටිමීටර 8 කියන්නේ අපි මෙහෙම ලියනවා. 8 බෙදීම 100යි මීටර කියලා දාන්නේ ඇති. දශම කරන්න එපා දැන්. මෙතන 20 බෙදීම 100යි මීටර කියලා ගන්න. කාර්ය හොයන්න ඕක වැඩි කරලා බලය. එතකොට කාර්ය කියන එක දාන්නේ අපි කොහොමද? කාර්ය කියන එක දාන්නේ ඒකකේ තමයි. මෙයා නිව්ටන් මෙයා මීටර එන්නේ ඒකකේ නිව්ටන් මීටර කියලා. නිව්ටන් මීටර කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් නිකම්ම කාර්ය මයින ඒකකේ ජූල්නේ. ජූල් කියලා ලියන්නත් පුළුවන්. හරි. දැන් ඉක්මනට හොයන්න මේ දෙන්නගේ මෙතන ප්‍රධාන කාර්යය සහ මෙතනින් ආපු ප්‍රතිදාන කාර්යය ඉක්මනට හොයන්න බං. වෙන සමීකරණ ලියලා හොයන්න. හරි. සමීකරණම ලියලා හොයන්න. අනිත් පැත්තට ලියන්න එපා. අනිත් පැත්තේ පිටුව ගන්න එපා. මේ පැත්තේ පිටුව විතරයි මේක කරන්නේ. අනිත් පැත්තේ පිටුව මොකද ලියන්න එපා. ආයාසයේ විස්ථාපනයේ සෙන්ටිමීටර 40ක් දීලා තියෙන්නේ නේද? මම මෙතන ලියලා තියෙන වැරදි. ඔයාලා ටියුට් එකේ තියෙන එක හදාගන්න. ටියුට් එකේ තියෙන විදිහට දාගන්න. ආයාසයේ විස්ථාපනයේ සෙන්ටිමීටර 40ක් දීලා තියෙන්නේ. ඉවරද?
හරි. ප්‍රතිදාන කාර්යය ප්‍රදාන කාර්යය ඒවද? අපි එකක් දෙකක් කරමු එතකොට මේක තේරෙයි. දැන් ඔන්න ඔයාලා ටියුට් එකේ තියෙන ගාන මේ හදන්නේ. ඔයාලා ටියුට් එකේ තියෙන ගාන මේ හදන්නේ. ඔයාලා ටියුට් එකේ තියෙන ගාන හදන්නේ. මේකේ තියෙනවා භාරය නිව්ටන් 80යි. භාරය ගමන් කරලා තියෙනවා සෙන්ටිමීටර 8ක්. ආයාසය නිව්ටන් 20යි. ආයාසය සෙන්ටිමීටර 40ක් ගමන් කරලා තියෙනවා. හරිද? අපි ඉස්සෙල්ලාම හොයමු ප්‍රධාන කාර්ය. අපි ඉස්සෙල්ලාම ප්‍රධාන කාර්ය හොයලා බලමු. ප්‍රධාන කාර්ය. මෙහෙම ලියනවා අපි. ප්‍රධාන කාර්ය. මට කියන්න ප්‍රධාන කාර්ය සමීකරණය මොකද්ද? ආයාසය ගුණ කිරීම ආයාසය ගුණ කිරීම ආයාසය ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. ආයාසයේ විස්ථාපනය. මම මේ කෙටියට ලියුවට ඔයාලා දිගටම ලියන්න ඕන. ඔක හරිද? ආයාසයේ ගුණ කිරීම ආයාසයේ විස්ථාපනය. හරි මට කියන්න ආයාසය කොච්චරද? නිව්ටන් 20යි. නිව්ටන් 20යි. හරි විස්ථාපනය කොච්චරද? විස්ථාපනය කොච්චරද දීලා තියෙන ඉක්මනට කියන්න දැන් ඔයාලා ඔක්කොම ටියුට් තියෙනවනේ මම කොහොමද කියලා කියන්නේ? සෙන්ටිමීටර 40යි. සෙන්ටිමීටර 40යි. සෙන්ටිමීටර 40 මෙතන ලියන්න එපා. සෙන්ටිමීටර මීටර කරන්න ඕනේ අපි හැම වෙලාවෙම. හරිද දැන් සෙන්ටිමීටර හැම වෙලාවෙම මීටර කරගන්න ඕනේ නැත්නම් වැරදි. දැන් කවුරු හරි කියලා දුන්නොත් ඔයාලට ඉස්කෝලේදී හරි 40යි. හරි ඉස්කෝලේදී හරි ඔයාලා තව සමහර කට්ටිය පන්ති දෙක තුනකට යන අය ඉන්නවනේ. වෙන පන්තික හරි කොයි කමන්නේ ඔක සෙන්ටිමීටර ලියන්න කියලා. සම්පූර්ණයෙන් වැරදි. සෙන්ටිමීටර වලින් ලියන්නේ නැහැ. හරිද? අපි හැම වෙලාවෙම කරන්නේ සෙන්ටිමීටර කියන එක මීටර කරන්න ඕනේ. කෙනෙකුට මෙහෙම ලියන්න පුළුවන්. සෙන්ටිමීටර 40 කියන එක ඕනනම් කෙනෙකුට ලියන්න පුළුවන් මෙහෙම 40 බෙදීම 100යි මීටර කියලා ලියන්න පුළුවන්. ඒකට මෙතෙන්ද ලියන්නේ 40 බෙදීම 100යි මීටර. මෙහෙම ලියන්න. ඕනනම් මෙහෙම ලියන්න පුළුවන්. 40 බෙදීම 100යි මීටර. ඔහොම ලියන්න පුළුවන්. කෙනෙකුට ඔහොම ලියන්නත් පුළුවන්. තව කෙනෙකුට මෙහෙම ලියන්න පුළුවන්. 40 100ෙන් බෙදුවම කීයද? 0.4යි මේ. 40 බෙදීම 100 කියන්නේ 0.4යි. තව කෙනෙකුට මෙහෙම ලියන්න පුළුවන්. මේ නිව්ටන් 20 ගුණ කිරීම 0.4යි මීටර කියලා ලියන්නත් පුළුවන්. මේ සෙන්ටිමීටර කෙලිම මීටර කරා. එහෙම ලියන්නත් පුළුවන්. ඒකට මම ගොඩක් කැමතියි මෙහෙම ලියනවාට. සෙන්ටිමීටර 40 කියන එක 100ෙන් බෙදලා ඉස්සරහින් සෙන්ටිමීටර ලකුණු නැතුව මීටර කියලා දානවා නම් තමයි මම ගොඩක් කැමතියි. ඒකට හේතුවක් තියෙනවා. හේතුව බලන්නකෝ දැන් ඔයාලා මැත්ස් ගන්නට මැත්ස් වලට හොඳ පළබුරුත්තක් තියෙන ළමයි. දැන් බලන්නකෝ මෙතන අපි ගන්න පුළුවන් මේ බිඳුවට මේ බිඳුව කැපුවා. හරි? මෙතන මේ තියෙන 10ට මේ බිඳුව කැපුවා. එතකොට කීයද උත්තරේ? 2යි 4යි කියන්න. මේක දැන් ගුණ කරාම කීය දෙන්නේ උත්තරේ? ගණන් බැරි නම් මේක බෑ. 8 අතක තියාගන්න මේ මම මේ කරපු දෙක තේරුන්නේ නැත්නම් ඔයාලට බැරි ගණන්. එහෙනම් ඉතින් ගණන් පන්තියකට ගිහිල්ලා මොනවා හරි කරගෙන ගණන් ඉගෙන ගන්න. ගණන් බැරි වුන්ට මේව බෑ. ඒක මතක තියාගන්න. ඔයාලට කවුරු හරි මෙතන ඉන්නවනම් ගණන් බැරි. එයාලට ඉතින් මෙතන සාක්කරය ඇවිල්ලා මේ විද්‍යාව ඉගෙනුවත් උන්ට මේව තේරෙන්නේ නැහැ. ඇයි ඒ උන්ට ගණන් බැරි? ගණන් බැරි උන්ට විද්‍යාවට ලකුණු ගන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. හරිද? ගණන් බැරි කට්ටිය ඉන්නවනම් කෙලිම ටික්මන්ට හොඳ ගණන් පන්තියක් හොයාගෙන ගණන් පන්ති එකක් නෙමෙයි 10ක් විතර හොයාගෙන ගිහිල්ලා ඔය සියලුම 6 වසරේ ඉඳලා 9 වසර දක්වා සියලුම ටික හොඳට කොට දාගන්න. නැත්නම් ඉතින් ආයේ කට්ටියට ගොඩේමක් නැහැ. S එක නම් ඉතින් නිකන් මගේ පන්ති නිකන් හිටියත් S එක හම්බ වෙනවනේ. ඒක ෂුවර්නේ. ගණන් පුළුවන් වුණා බැරිනවා නිකන් ඉඳන් හිටියත් පන්ති ඉඳන් හිටියත් S එක හම්බ වෙනවා. ඒක ඔටෝමැටිකලි මගෙන් හයි මේකක් ඒක. දැන් ගණන් පුරුදු වෙන්න. හරි ගණන් ගොඩ දාගන්න. දෙවරක් 4 8යි. ඔන්න 8යි. අපි ඔක ලියන්නේ ජූල් 8යි කියලා.
ජූල් 8යි. ඔන්න මේ ආවේ මොන කාර්යයද මේ? ප්‍රධාන කාර්යය ජූල් 8යි. හරි. දැන් ප්‍රතිදාන කාර්යය. ප්‍රතිදාන කාර්යය මම ඉක්මනට ඔයාලා කවුරු හරි කියන්න. 6.4 ජූල්. ජූල් 6.4යි කියලා එක්කෙනෙක් කිව්වා බලමු. ප්‍රතිදාන කාර්යය සමානව සමීකරණය මොකද්ද? භාරය ගුණ කරන භාරය ගුණ කිරීම භාරය විස්ථාපන. හරි. භාරය නිව්ටන් කීයක් තිබ්බද? භාරය නිව්ටන් කීයක් තිබුණාද? 80යි. නිව්ටන් 80යි. භාරය විස්ථාපනය කොච්චර ආවද? 8 බෙදීම 100යි මීටර. ආන් හරි 8 බෙදීම 100යි මීටර. 8 බෙදීම 100යි මීටර ආවා. ඇයි සෙන්ටිමීටරට ඇඳුන්නේ? ඒක කොහොම ලිව්වා? දැන් කපලා කොටලා දාලා වැඩි කොට දාන්න. මෙන්න මේ බිඳුවට මේ බිඳුව කැපුණා. ආයි කපන්න ඒවා නෑ දැන්. 8 වරක් 8 64යි. 64 10න් බෙදුවම 6.4යි. 6.4යි. ඔන්න ජූල් 6.4යි. ඔය ටිකේ ඔක හදලා තියෙන්න ඕනේ. ඒක හදන්නේ කොයි ටිකේද? මේ පිටුවේ මෙන්න මේ ටිකේ විතරයි. එහා පැත්තේ වෙන ඒවා තියෙනවා. මේ ටිකේ විතරයි. හරි. ඉක්මනට කරන්න ඒක. ඉක්මන් කරන්න. මේක මෙහෙම මේ උත්තර දෙක ආපු අය ඉන්නවනම් මේ උත්තර දෙක ආපු අය ඉන්නවනම් අත උස්සන ඉතින් දන්නවද? chat එකේ අත උස්සන ඉතින් දන්නවද? ඔය අත උස්සන කට්ටිය. right. ඔය ඉන්නේ. හොඳයි. very good. ඔය ඉන්නේ. right. ඔච්චර දින්නේ. අනිත් අය මොකද උනේ? කො භාගයක් විතර අත උස්සලා නැහැනේ. අත උස්සනවා කියන්නේ chat එකේ message එකක් දානවා කියන එක නෙමෙයි. අයියෝ. හරි හොඳයි. අත් උස්සව ගැටියක් පාත් දාන්න. අත් උස්සව ගැටියක් පාත් දාන්න. අත උස්සනවා කියලා කියන්නේ ඔයාලගේ chat එකේ දැන් මේ මමත් මේ මේක බලාගෙන ඉන්නේ ඔයාලගේ මේ වීඩියෝ එක හොඳට පේනවද ක්වොලිටි එක හොඳට පේනවද කියලා බලාගෙන ඉන්නේ. ඒකයි මම මේක දාගෙන ඉන්නේ මේ. ඔයාලගේ chat එකේ මේ යට තියෙනවා more කියලා එකක්. මෙතන. more කියන එක ටච් කරාම මෙතන එනවා chat එකේ එනවා meeting setting එහෙම එනවා. ඒකම තියෙනවා මේ right hand කියලා මේ අත උස්සන්න කියලා. මේක ටච් කරාම අත ඉස්සුවා වෙනවා. දැන් බලන්න මම අත උස්සන් ඉන්නවා කියලා පෙන්නනවා. අත පාත් දාන්න කිව්වම ආයෙසර මෙතෙන්ට ගිහලා more වලට ගිහිල්ලා lower hand කියන එක දාන්න. එතකොට එයාගේ අත අයින් වෙනවා. කොහොම මතක තියාගන්න. අත උස්සව කටිය පාත් දාන්න දැන්. මට ළමයි ඉන්න තැන හොයාගන්න බැරි වෙනවා. තේරෙනවා. හරි. දැන් ඊට පස්සේ දැන් ඔන්න අපිට තියෙනවා ප්‍රධාන කාර්යය සහ ප්‍රතිදාන කාර්යය කියලා දෙකක් තියෙනවා අපිට. ප්‍රධාන කාර්යය ප්‍රතිදාන කාර්යයයි යොදාගෙන දැන් මේක හිව්වට හිව්වම තියෙන වැඩේ මොකද්ද? අපි බලන්න ඕනේ මේ යන්ත්‍රයේ කොච්චර කාර්යක්ෂමද? යන්ත්‍රයේ කාර්යක්ෂමතාව හොයන්න අපිට සමීකරණයක් තියෙනවා. හරිද? යන්ත්‍රයේ කාර්යක්ෂමතාව හොයන සමීකරණයක් තියෙන. ඒක කඩපාඩම් කරලා තියාගන්න. ඒවා කඩපාඩම් කරන්න. මෙයා බිත්ති වල ගහලා අලවලා මතක තියාගන්න ඕනේ ඒවා. හරිද? මම දැන් මේක මකනවා. මේවයි මේ අගයන් ඔයාලගේ පොතේ දැන් ටියුට් එකේ ලියලා තියෙනවා. ඔයාලා දැන් මේ ටියුට් එකේ ඔයාලා මේ ටික ලියලා තියෙන නිසා මම මේක මකනවා. හරිද? කාර්යක්ෂමතාව. යන්ත්‍රයක කාර්යක්ෂමතාව කියන්නේ ප්‍රතිශතයක්. 100ට අගයක්. දැන් ඔයාලා ප්‍රතිශත දන්නවනේ. නේද? අපි කියමුකෝ දැන් මෙහෙම
60න් 12යි කියලා තියෙනවා. මේක ප්‍රතිශතයක් විදිහට ලියනවා නම් කොහොමද ලියන්නේ ඔයාලා? මේ 60න් 12යි කියන භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් කරනවා නම් කොහොමද කරන්නේ? ඉක්මනට කියන්නේ. මේක ප්‍රතිශතයක් කරනවා නම් මොකද්ද කරන්න ඕනේ? 100න් 100න් ගුණ කරනවා. දැක්කනේ මට තමයි 100 කියන්නේ 100යි කියන්නේ 100ට 100 කියන එකෙන් ගුණ කරනවා. 100ට 100 කියන එකෙන් ගුණ කරනවා. එතකොට මේක ප්‍රතිශතයක් වෙනවානේ. දැන් මේක ගුණ කරනකොට මොකක්ද අපි කරන්නේ? බිංදුවල බිංදුව කපනවා. 6 වරක් 1යි 6 වරක් 2යි. දෙවරක් 10 120යි ඕන. දැක්කනේ? 60න් 12යි කියන එක ප්‍රතිශතයක් කරාම 120යි. හරිද? ඔන්න දැන් ගන්නොත් මම කියලා දුන්නා. ඔය විතරක් කියලා දෙන්නේ නැහැ. එතකොට යන්ත්‍රයක කාර්යක්ෂමතාව කියන්නේ ප්‍රතිශතයක්. යන්ත්‍රයේ කාර්යක්ෂමතාව කියන්නේ මේ ප්‍රතිදාන කාර්ය සහ ප්‍රදාන කාර්ය අතර තියෙන ප්‍රතිශතය. මෙන්න මේක කටපාඩම් කරලා මතක තියාගන්න. යන්ත්‍රයක කාර්යක්ෂමතාව. හරි. යන්ත්‍රයක කාර්යක්ෂමතාව. මේක සමාන වෙනවා. ඔන්න උතර බලන්න. මේක සමාන වෙනවා ප්‍රතිදානය එහෙම නැත්නම් ප්‍රතිදාන කාර්යය. ප්‍රතිදාන කාර්යය බෙදන්න ඕනේ ප්‍රදාන කාර්යය. ප්‍රතිදාන කාර්යය බෙදන්න ඕනේ ප්‍රදාන කාර්යයෙන්. මේක වැඩි කරන්න ඕනේ 100ට 100යි. ඕක තමයි සමීකරණේ කටපාඩම් කරගන්න. ඕක ආවේ කොහොමද කියලා හොයන්න ඕනේ නැහැ. ඕක ආවේ කොහොමද කියලා හෙව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. හරි? ඕක ආවේ කොහොමද කියලා හෙව්වට ඔයාලට දැන් ඔය වයසට තේරෙන්නේ නැහැ. ඕක ආවේ කොහොමද කියලා තේරෙනවා උසස් පෙළ වගේ උසස් පෙළ සයන්ස් කරන්න ගියොත් උසස් පෙළ මැත්ස් කරන්න ගියොත් නේ එතකොට ඕවා ගැන කතා කරද්දී මේක ආවේ කොහොමද කියලා තේරෙනවා. දැන් මේක ආවේ කොහොමද කියලා තේරුණාට වැඩකුත් නැහැ. මේක විභාගයට අහන්නේ නැහැ. සාමාන්‍ය පෙළටත් මේක ආවේ කොහොමද කියලා අහන්නේ නැහැ. එහෙනම් ඉතින් මොන කෙහෙල් මඩද ඒව හොයන්නේ? මේක කටපාඩම් කරලා තියාගන්න. සමීකරණයනේ. ටික දවසක් ගියාම මතක හිටිනවා. හරි? එහෙනම් ඔන්න කටපාඩම් කරන්න සමීකරණයක් දුන්නා. මොකද්ද? යන්ත්‍රයක කාර්යක්ෂමතාව සමානයි ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රදාන කාර්ය වැඩි කිරීම 100ට 100. වැඩි කිරීම 100ට 100. හරිද? දැන් ඔයාලගේ මම තව දෙයක් අහනවා. දැන් ඔන්න මතක තියෙන්න ඕනේ මේක. මේ මට කියන්න ප්‍රතිදාන කාර්ය ලබා ගන්න සමීකරණයක් තිබ්බා. ප්‍රතිදාන කාර්ය ලබා ගන්න සමීකරණයක් තිබුණා. මතකද? මොකක්ද සමීකරණේ? ඉක්මනට කියන්නේ ප්‍රතිදාන කාර්ය ලබා ගන්න තිබිච්ච සමීකරණය. බාර විස්ථාපනය. බාරය ප්‍රතිදාන කාර්ය කියන්නේ බාර විස්ථාප. හරිද? ප්‍රතිදාන කාර්ය කියලා කියන්නේ බාරය වැඩි කිරීම. භාරය වැඩි කිරීම බාරයේ විස්ථාපනය. භාරය වැඩි කිරීම භාරයේ විස්ථාපනය. right? දැන් එතකොට ප්‍රධාන කාර්යයට සහ සමීකරණයක් තිබ්බ මතකද කියන්න බං? ආයාසය වැඩි කිරීම ආයාසය වැඩි කිරීම ආයාසයේ විස්ථාපනය. ප්‍රතිදාන කාර්ය කියන තනි වචනේ වෙනුවට භාරය වැඩි කිරීම භාරය විස්ථාපනය කියලා කිව්වා. ප්‍රධාන කාර්ය කියන මේ පදයේ වෙනුවට ආයාසය ගුණ කිරීම ආයාසය විස්ථාපනය කියලා කිව්වා. මේ කොනේ තියෙන 100ට 100 ඒක එහෙමම තියෙනවා. මෙහෙම ලියුවොත් මේක හරිද වැරදිද? මේක වෙනුවට මේක ලියන්න පුළුවන්ද බැරිද? කියන්න මට. මේක වෙනුවට මේක ලියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි? ප්‍රතිදාන කාර්ය කියන්නේ භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. බලන්න ඔයාලගේ ටියුට් එකේ කලින් ලියලා ඇති. ප්‍රතිදාන කාර්ය සමානයි භාරය ගුණ කිරීම භාරයේ විස්ථාපනය. ප්‍රධාන කාර්ය සමානයි ආයාසය ගුණ කිරීම ආයාසය විස්ථාපනය කියලා ලියලා දී ලස්සනට. එහෙනම් මම ඒ ටික දැම්ම මෙතනට. මේ කොනේ තියෙන්නේ ගුණ කිරීම 100ට 100. මේකම තමයි මෙතන ලියලා තියෙන්නේ. මේ එහා පැත්තේ තියෙන චුට්ට පේන්නේ නැහැ බෝඩ් එක. කැමරාවට ඒ ටික අහු වෙන්නේ නැහැ.
ඒ වල ලියද්දි මේක 100 ලකුණත් එක්කම ලියා ගන්න ඕනේ. හරි? දැන් ඔන්න තව වැඩක්. මම මේක දෙකට කඩලා ලියනවා. මේ භාරය බෙදීම, මේ භාරය සහ ආයාසය වෙනම. භාරය විස්ථාපනය, ආයාසය විස්ථාපනයම වෙන වෙනම ලියනවා. මෙන්න මේ. මේ මම මෙතන ලියනවා මෙහෙම. භාරය බෙදීම ආයාසය. මේ මැද තියෙන ගුණ කිරීම ලකුණ පොදුයි මම මෙතනින් දානවා. එහෙම ලියන්න පුළුවන්. මෙතන මම ලියනවා භාරයේ විස්ථාපනය ඒක බෙදනවා ආයාසයේ විස්ථාපනය මේක වැඩි කරනවා 100 ලකුණෙන්. ඕක කොහොම ලියුවා කියලා කිසි වැරද්දක් නැහැ. මොන මතක තියාගන්න. මේක මේ කෑලි දෙක වෙනම ලියුවා. මේක වෙනම ලියුවා. මේක මෙහෙම ලියුවා කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඒක ගණිතය දන්න කට්ටිය දන්නවා. දන්නේ නැත්නම් මෙහෙම ලියන්න පුළුවන් කියලා විතරක් මතක තියාගන්න. හරි දැන් ওই ටික ලියන්න ඕනේ ඉතුරු ටික ගන්න. ඔයාලගේ ටියුට් එක අනිත් පැත්ත. ඔයාලා ටියුට් එකේ අනිත් පැත්ත. අනිත් පැත්තේ මේ නමුත් කියලා කෑල්ලක් තියෙනව නේද? නමුත් කියන කෑල්ලට එනතුරු. මේ නමුත් කියලා එකක් දාලා තියෙනවා මේ නමුත්. මෙතනින් උඩ මේ පේලි තුන ලියන්න ඕනේ දැන් ඔයාලා. ඔය පේලි තුන ඉක්මනට ලියා ගන්න ඕනේ. ලියන්න බලන්න. මේ ලියපු තුන ලියන්න ඕනේ එතන උඩින්. හරි ලියවි ඉවරද? නෑ සර්. ඉවර ගන්න. හොඳයි. තව ලියන අය ඉන්නවද? නෑ සර්. හරි. දැන් පොඩි වැඩක් කරනවා. මෙන්න බලන්න. ඔයාලට නිකන් මෙන්න මෙහෙම සමීකරණයක් මතකද මේ? භාරය බෙදීම ආයාසය. සමීකරණයක් තිබ්බද ඔය කාලේ මතකද? හොයලා බලන්න. භාරය බෙදීම ආයාසය කියලා මොකක්ද සමීකරණයක් තිබ්බා ගන්න. මොකක් හරි සමානයි භාරය බෙදීම ආයාසය. හරි. එහෙනම් අපි මෙතන ලියලා මොකද? නමුත් ඔන්න ලියන්න එපා දැන් මම කියනකම්. නමුත් කියලා දාලා මම මෙහෙම එකක් ලියනවා මොකද්ද? භාරය බෙදීම ආයාසය සමානයි යාන්ත්‍ර වාසිය. භාරය බෙදීම ආයාසය සමාන වෙනවා යාන්ත්‍ර වාසියට. බලමු. භාරය බෙදීම ආයාසය යාන්ත්‍ර වාසියට සමානයි. ඒ කියන්නේ දැන් අපිට ඕන නම් මේ භාරය බෙදීම ආයාසය වෙනවා යාන්ත්‍ර වාසිය කියන එක දාන්න පුළුවන්ද බැරිද? මේ සම්පූර්ණ සෙට් එක මේ කුට්ටියම වෙනුවට යාන්ත්‍ර වාසිය කියන එක දාන්න පුළුවන්ද බැරිද? පුළුවන්. නේ අපිට ඕන නම් මේ ඒ වගේ මේ භාරය බෙදීම ආයාසය කියන සම්පූර්ණ වචනේ මේ සම්පූර්ණ සෙට් එක වෙනුවට යාන්ත්‍ර වාසිය කියන එක ඕන නම් අපිට දාන්න පුළුවන්. ඔන්න බලන්න. මම මෙතනට දානවා යාන්ත්‍ර වාසිය. මම මෙතන නිසා දානවා යාන්ත්‍ර වාසිය. ඔන්න බලන්න. මම තව පොඩ්ඩක් මෙහෙන් සමාන ලකුණු දාලා දාන ඉඳ මදි නිසා කියන්නේ. යාන්ත්‍ර වාසිය. මේ බලන්න. ඔන්න දැන් ඔක පැහැදිලි කරගන්න. කලින් තිබ්බේ භාරය බෙදීම ආයාසය කියන එක ඒක යාන්ත්‍ර වාසියට සමාන නිසා මම මෙතන යාන්ත්‍ර වාසිය කියලා දැම්මා. මේක මේ යාන්ත්‍ර වාසිය භාරය බෙදීම ආයාසය කියන්නේ යාන්ත්‍ර වාසිය කියලා මම කිව්වා නෙමෙයි. ඔයාලා දැන් ටියුට් එක බලලා තමයි මට කිව්වේ.
හරි ඒක ඊයේ සතියේ අපි ඉගෙනගෙන තියෙනවා. හරි දැන් තව එකක් මට කියන්නකෝ මේ ඔයාලට කොහෙන් හරි ඔයාලා කියන්න බාරේ විස්ථාපනයේ බෙදීම ආයාසයේ විස්ථාපනය. මේකට එකක් තියෙනවාද? බාරේ විස්ථාපනය කියන්නේ බාරේ චලනය වූ දුරනේ. බාරේ විස්ථාපනය කියන්නේ බාරේ චලනය වූ දුර. ආයාසයේ විස්ථාපනය කියන්නේ ආයාසයේ චලනය වූ දුර. මේ බාරේ එනද බාරයේ චලනය වූ දුර බෙදීම ආයාසයේ චලනය වූ දුර කියලා මොකක් හරි සමීකරණයක් තියෙනවද කියන්නේ? ප්‍රවේගානුපාතය බලන්න දැන් ඔය මම මේ විදිහටම තියෙන්නේ බලන්න. බාරයේ චලනය වූ දුර බෙදීම ආයාසයේ චලනය වූ දුර කියලා මෙහෙම තියෙන බලන්න උඩින් තියෙන බාරයේ චලනය වූ දුර යටින් තියෙන ආයාසයේ චලනය වූ දුර එහෙම තියෙන්නේ බලන්න. එහෙමද තියෙන්නේ? ඉක්මන බලන්න කියන්නේ එහෙමද තියෙන්නේ? නෑ සර්. එහෙනම් කොහොමද තියෙන්නේ? කාර්ය දෙක මාරු වෙලා කියන්නේ. ආයාසයේ විස්ථාපනයේ බෙදීම කාර්යයේ විස්ථාපනය. මේක උඩයට මාරු වෙලා නේ තියෙන්නේ. බලන්න මේක උඩයට මාරු වෙලා නේ තියෙන්නේ. බලන්න හොඳට බලන්න ඉක්මනට දැන් මයික් ඔන් කරන්නේ නැතුව මේ වැඩේ කරන්න බෑ. ඔන් කරලා බලන්න මයික්. සර්. ඔයාලගේ ඇත්තේ ටියුට් එක එල්ලලා තියෙන්නේ ආයාසය ගමන් කළ දුර බෙදීම බාරයේ ගමන් කළ දුර කියලා නේ තියෙන්නේ. බලන්න. ඔව් සර්. ඔයාලගේ ටියුට් එකේ මෙන්න මෙහෙම එකක් තියෙනවනේ බලන්න. ඔයාලගේ ටියුට් එකේ ඇත්තේ ආයාසය ගමන් කළ දුර බෙදීම බාරය ගමන් කළ දුර. ඔහොම නේද තියෙන්නේ? ඔව් සර්. ඔව් සර්. මොකක් කියලා තියෙන්නේ? මේක සමානයි මොකක් කියලා තියෙන්නේ? කියා බලන්නකො බයික්වන්ට. ප්‍රවේගානුපාතය. ප්‍රවේග අනුපාතය. හැබැයි මෙතන තියෙන්නේ මේක උඩ යට මාරු වෙලා. නේ? මේක උඩ යට මාරු වෙලා තියෙන්නේ. එහෙනම් මේක උඩ යට මාරු වුණා නම් අපි මේක උඩ යට මාරු කරොත් මෙයා උඩ යට මාරු කරන්න ඕන මතක තියාගන්න. මෙයා උඩ යට මාරු කරන්න පුළුවන්. මෙයා උඩ යට මාරු කරන්න ඕනේ. හරි. මට කියන්න දැන් මෙයා උඩ යට මාරු කරන් දැන් මේක නම් උඩ යට මාරු කරන්න පුළුවන්. බාරයේ ගමන් කළ දුර කියන එක උඩින් ලියලා ආයාසයේ ගමන් කළ දුර කියන එක යටින් ලියන්න පුළුවන්. එතකොට මෙයාගේ මොකද්ද මාරු කරන්නේ අපි උඩ යට කියලා? මේක උඩ යට මාරු කරනවා කියලා මොකද්ද? උඩ යට මාරු කරාම කොහොමද ලියන්නේ මේක? මේක උඩ යට මාරු කරාම කොහොමද ලියන්නේ? එබැවින් දැන් ඔන්න ආයෙ යනවා ගණිතයට. right ආයෙ ගණිතයට එනවා. හරිද? හරි? ආයෙ ගණිතය. හරිද? දැන් අපි හිතමුකෝ දැන් මේකට අපි කියන්නේ පරස්පරය ගන්නවා කියලා. සංඛ්‍යාවක පරස්පරය. ඔන්න හොඳට අහගන්න. සංඛ්‍යාවක පරස්පරය ගන්නවා කියලා අපි කතා කරන්නේ. දැන් 9 වෙනකොට ඔය 8 වසරේ උගන්වලා ඉවරයි ඔය. හරි? දැන් ඔයාලට අමතක නම් ඒක කරන්න දෙයක් නෑ. ඒක මගේ වැරද්දක් නෙමෙයි. ඔයාලගේ වැරද්ද. මම දැන් පරස්පරය ගන්න විදිය කියලා දෙනවා. පරස්පරය කියන්නේ උඩ යට මාරු කරාම එන්නේ. දැන් අපි දෙකේ ඉලක්කම තියෙනවා. දෙක. දෙකේ පරස්පරය උඩ යට මාරු කරාම දෙකෙන් එක. 3 තියෙනවා. 3ේ පරස්පරය 3ෙන් 1. හරිද? x කියලා එකක් තියෙනවා නම් x වල පරස්පරය මොකක්ද දෙන්න ඕනේ? කියන්න දැන්. එහෙම එක යට x. උඩ යට මාරු වෙනවා. මොකක්ද ඇත්තටම වෙන්නේ? දැන් මෙහෙම නෙමෙයි. අපි ගත්තොත් දෙකෙන් එක. නෑ දෙකෙන් එක නැතුව වෙන එකක් ගමු. අපි ගමු 7න් 3 උඩ යට මාරු කරනවා. උඩ යට මාරු කරාම 3න් 7. ඕක තමයි පරස්පරය. උඩ යට මාරු කරන එක උඩ එක්කෙන යටට දාන යට එක්කෙන උඩට දාන. ඕක තමයි පරස්පරය. හරි. අපි ගත්තොත් x බෙදීම y. මෙයාගේ පරස්පරය කොහොමද එන්නේ? ඉක්මනට කියන්නේ. y බෙදීම x. y බෙදීම
පයි බෙදීමේ ඊට මාර්ග ගන්න පරස්පරය එන්නේ සමාන නෙමෙයි. ඊතර පරස්පරය එන්නේ ওই විදිහට. හරි? දැන් අපි ගත්තොත් එහෙම මෙහෙම. අපි ගත්තොත් තනි ඉලක්කම. අපි ගන්නවා 5. මෙයා උඩයට මාරු කරාම මොකක්ද වෙන්නේ? පහෙන් එක පහෙන් එක මෙන්න මතක තියාගන්න. මේ 5 කියන එකේ හොඳට අහගන්න. මේක ඔයාලා හොඳටම දන්න දෙයක්. හරි? හොඳටම දන්න දෙයක්. 5 කියන එකේ යට තියෙනවා මොකද්ද? එකක්. යට තියෙන එකක්. දැන් 5 කකුල් දෙකෙන් හිටන් ඉන්නකොට පහේ තියෙන යට එක පේනවද? නේ? පේනවද? ඔය අහගන්න. පහේ තියෙන යට එක පේන්නේ නැහැ. දැන් 5 කකුල් දෙකෙන් හිටන් ඉන්නේ. 5 ඔළුවෙන් හිටවනවා. හිටවම මොකද වෙන්නේ? අත්දැකීමෙන්ම කියන්න පුළුවන් නේ. එතකොට මොකද වෙන්නේ? අර කකුල් දෙකෙන් හිටන් ඉද්දී පෙනිච් නැති යට එක පේන්න පටන් ගන්නවා. හරි? පැහැදිලිද? 5 කියන එක උඩයට හැරෙවට පස්සේ 5න් 1. right? එහෙනම් දැන් මට කියන්න හරි මෙතන. මම කිව්වේ නැත්තේ. දැන් මෙයා උඩයට මාරු කරාම කොහොමද එන්නේ? ඔන්න අහගන්න. බාහිර ගමන් කළ දුර කියන එක උඩට එනවා. ආයාසයේ ගමන් කළ දුර කියන එක පහළට එනවා. මෙයා උඩයට මාරු කරාම කොහොමද එන්න ඕනේ? අම්මගේ නෙමෙයි බං මං අහන්නේ කියවිය. ඉක්මනට කියන්නේ මේ ප්‍රවේග අනුපාතය කියන උඩයට මාරු කරාම ප්‍රවේග අනුපාතයේ බෙදීම එක ප්‍රවේග අනුපාතයේ බෙදීම එක නෙමෙයි එන්නේ. යාන්ත්‍ර වාසී බෙදීම ප්‍රවේග අනුපාතය. ඔය මොන මගුලක්ද බං? ඔය කියවන්නේ. මං අහන්නේ දැන් මේක උඩයට මාරු කරාම එන්නේ මොකක්ද කියලා. ප්‍රවේග අනුපාතය උඩයට මාරු කරාම කොහොමද ලියන්නේ කියලා අහන්නේ. එකයට ප්‍රවේග අනුපාතය එක බෙදීම ප්‍රවේග අනුපාතය. එක බෙදීම ප්‍රවේග අනුපාතය. හරිද? දැන් ඔන්න මෙහෙම එකක් තියෙනවා. ඔන්න බලා ගන්න. හරිද? මම මේක ලියනවා. දැන් මේක මම මේ හරියෙන් ලියනවා. ආයතනය. මම මේක මේ පැත්තකින් ලියා ගන්නවා මෙහෙම. මේ හරියෙන් ලියන්නම්කෝ මම. දැන් මෙහෙම ලියනවා මම. දැන් අපි දන්නේ සාමාන්‍යයෙන් ප්‍රවේග අනුපාතය කියන්නේ මොකක්ද? ආයාසය චලනය වූ දුර බෙදීම භාරය චලනය වූ දුර මේක සමානයි ප්‍රවේග අනුපාතය. ඒක සමානයි ප්‍රවේග අනුපාතය. හරි? දැන් මේක අපිට ඕනේ එහෙම නෙමෙයි. මේකේ උඩයට මාරු කරලා ඕන. ඒ කියන්නේ භාරය උඩට ගිහලා ආයාසය යටට යනවා. මෙතන තියෙන්නේ එහෙම නෙමෙයි. මෙතන තියෙන්නේ එහෙමනේ. මෙන්න මේ කෑල්ලට සමාන එකක් නේ අපි දැන් හොයා ගන්න ඕනේ. මේ කෑල්ලට සමාන එකක්. ඉතින් මම මෙතන ලියනවා මොකද්ද? ඔන්න. භාරය චලනය වූ දුර බෙදීම ආයාසය චලනය වූ දුර. හරි? ඒක සමාන වෙනවා. සමානයි කියලා මොකක්ද දාන්න ඕනේ? දැන් ඔන්න මට කියන්න. දැන් ආයාසයේ චලනය වූ දුර බෙදීම භාරයේ චලනය වූ දුර නම් ප්‍රවේග අනුපාතය. හරි? ආයාසයේ චලනය වූ දුර බෙදීම භාරයේ චලනය වූ දුර නම් ප්‍රවේග අනුපාතය. දැන් මෙතන ලියන්නේ එහෙම නෙමෙයි. භාරයේ චලනය වූ දුර බෙදීම ආයාසයේ චලනය වූ දුර කියලා උඩයට මාරු කරලා. එහෙනම් මෙතන ලියන්න ඕනේ මොකද්ද? ඉක්මනට කියන්න. මෙතන ලියන්න කියන්නේ ඉක්මනට කියන්න. ඉක්මනට කියන්න දැන් කියලා දුන්නා ඉක්මනට කියන්න. මයික් ඔන් කරන તો මේ වැඩේ කරන්න බෑ. ඉක්මනට කියන්න හැමෝම. එක බෙදීම ප්‍රවේග අනුපාතය. බෙදීම ප්‍රවේග අනුපාතය ආව මෙතන ලියන්න. එක බෙදීම ප්‍රවේග අනුපාතය. දැක්කම මේක ඇත්තටි හොඳට මතක තියාගන්න කරන දේ. දැන් මේක සියල්ලම දේවල් රෙකෝඩ් වෙනවානේ. දැන් මම වීඩියෝ එකේ මේක දානවා. නොතේරෙන කට්ටිය 10 15 සතාවක් මේක බලන්න. එතකොට මේක තේරෙනවා. හරි? එහෙනම් මම මේකත් නැකුවා. දැන් එහෙනම් ඔන්න වැඩක් කරනවා. භාරයේ විස්ථාපනයේ බෙදීම ආයාසයේ විස්ථාපනයේ වෙනුවට
මට මෙතනට දාන්න එකක් කියන්න. දැන් මේ කුට්ටියම අයින් කරලා දාන්න එකක් කියන්න. ඉක්මනට කියන්න. මේ කුට්ටියම අයින් කරලා දාන්න එකක් කියන්න. ප්‍රවේගානුපාතය මේ සෙට් එක නම් ප්‍රවේගානුපාතය කියලා දාන්න පුළුවන්. එක බෙදීම ප්‍රවේගානුපාතය. එක බෙදීම ප්‍රවේගානුපාතය. මට දැන් මෙන්න මේ සෙට් එකම වෙනුවට මට මෙන්න මෙයාව දාන්න පුළුවන්. මේ සම්පූර්ණ සෙට් එකම වෙනුවට මම මෙයාව දානවා දැන්. දැන් මම ඒක එහෙම ලියනවා. මේ ඉරක් ගැහුවා. උඩින් එක දැම්ම යටින් ලිව්වා. ප්‍රවේග අනුපාතය. ඕන දැන් ගත්තා අපි සමීකරණය. බලන්න. කලින් සමීකරණය මම වෙනස් කරගත්තා. දැක්කද? දැන් මේ සමාන ලකුණ දාලා තියෙන මොනවද මේ? කාර්යක්ෂමතාව. මේ දාලා තියෙන්නේ මොකද්ද මේ? මේක තමයි මේ කාර්යක්ෂමතාව. හරිද? යන්ත්‍රයක කාර්යක්ෂමතාව මේ. එහෙනම් මේ තාම මේක දෙන්නේ. යන්ත්‍රේ කාර්යක්ෂමතාව තමයි ඔය දැන් තියෙන්නේ. දාන සමීකරණ වෙනස් කරගත්ත හැටි. යන්ත්‍රයේ කාර්යක්ෂමතාව සමාන වෙනවා. යාන්ත්‍ර වාසිය ගුණ කරනවා. එකයට ප්‍රවේගානුපාතය වැඩි කරනවා 100 ලකුණේ. හරිද? දැන් මේක මෙහෙම ලියන්න පුළුවන්. මොකද්ද? මේක මෙහෙම ලියන්න පුළුවන් මොකද්ද? දැන් මේ වැඩි කිරීම එක මේ යාන්ත්‍ර වාසිය වාරයක් එක කියන්නේ යාන්ත්‍ර වාසිය. මේක ගණිතයමය කොටසක්. මේක කෙලින්ම දැන් ලියනවා. මේ යාන්ත්‍ර වාසිය යටින් අපිට පේන්නේ නැතුව තියෙන එකනේ. එක් වරක් ප්‍රවේගානුපාතය යාන්ත්‍ර වාසිය වරක් එක එහෙම නෙන්නේ. මම ඒ නිසා මේක මෙහෙම ලියනවා. මොකද්ද? යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය ගුණ කිරීම 100%. මේක ගත්තේ කොහමද? මේ දෙන්න එකට එකතු කරලා. මේ යාන්ත්‍ර වාසිය කෙනෙක් උඩින් ලිව්වා. එනේ එකෙන්නේ ගුණ කරන් තියෙන්නේ. ඉරට යටින් තියෙන ප්‍රවේග අනුපාතය ඉරට යටින්. යාන්ත්‍ර වාසිය කෙනෙක් ඉරට උඩින් තියෙන්න ඕන එකක්. ඒක එහෙමම ලිව්වා. ප්‍රවේග අනුපාතය කියන එක පහලින් තියෙනවා. ඒක එහෙම ලිව්වා. ප්‍රතිශත ලකුණු 100% දැම්ම එහෙම. එතකොට අපිට එනවා යන්ත්‍රයක කාර්යක්ෂමතාව. හරිද? යන්ත්‍රයක කාර්යක්ෂමතාව සමාන වෙනවා මොකද්ද? යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය වැඩි කිරීම 100%. දැන් ඔන්න ඔයාලට මේ නමුත් කියලා දාලා තියෙනවනේ මෙතන. නමුත් කියලා දාලා තියෙනවනේ. නමුත් කියලා දාපු තැන ඉඳන් දිගට ඔය ටික ලියාගෙන යන්න. මේ කාර්යක්ෂමතාව ගණනය කරන්නේ ප්‍රතිශතයක් ලෙස බැවින් කියලා තියෙනව නේද? කාර්යක්ෂමතාව ගණනය කරන්නේ ප්‍රතිශතයක් ලෙස බැවින් කියලා. ඒක මකලා දාන්න. ඒක ඕනේ. ඒක මකලා දාන්න ඒක ඕනේ. ඒක නැතුව ඔය ඔක්කොම ටික මේ කොටුව ළඟට එනකම් ලියා ගන්න. ඉක්මන් කරන්න. මෙන්න මේ කරපු කොටස් ටිකේ මොන හරි නොතේරුණා නම් ඒ කියන්නේ මේක ගත්තේ කොහෙන්ද? මේක මෙහෙම උනේ කොහොමද? මේක හොඳටම කියලා දුන්නා. හරි? මේ ආදේශ කරපැයි මොන හරි තැන්වල මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඔය අතර ඉක්මනට. දැන් ඔන්න ඔයාලගේ ටියුට් එකේ කටපාඩම් දැන් ඔයාලා මේ සමීකරණ ආපු විදිය දැන් ආයෙ උතනින් එහාට හොය යන්න එපා. හරි? මේ සමීකරණ ආපු විදිය දැන් උතනින් එහාට හොයන්න යන්න එපා. දැන් ඔයාලට උතනින් එහාට සමීකරණ ආපු විදිය ඕනේ නැහැ. ඔයාලා මතක තියාගන්න ටියුට් එකේ දීලා තියෙනවා. යාන්ත්‍ර වාසිය කියන්නේ මොකද්ද? සමීකරණේ දීලා තියෙනවා. කටපාඩම් කරගන්න. ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද? සමීකරණේ දීලා තියෙනවා. කටපාඩම් කරගන්න. කාර්යක්ෂමතාව කියන්නේ මොකද්ද? සමීකරණේ දීලා තියෙනවා. කටපාඩම් කරගන්න. හරිද? දැන් මට කියන්නකෝ ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද? ලීවර් එක ප්‍රවේග අනුපාතය හොයන්න මම ඔය දුන්න සමීකරණයට අමතරව වෙන සමීකරණයක් දුන්නා. ඔය දුන්න සමීකරණයට අමතරව මම වෙන සමීකරණයක් දීලා ඇති. මොකක්ද ඒ සමීකරණය?
ආයාස බාහුවේ දිග බෙදීම බාර අන්න right. ආයාස බාහුවේ දිග බෙදීම බාර බාහුවේ දිග කියලා එකක් මම දීලා ඇති ප්‍රවේග අනුපාතේ. හරි. ඒක මතක තියාගන්න. දැන් ඔය හැම සරල යන්ත්‍රයකටම මෙන්න මේ ටික පොදුයි. යාන්ත්‍ර වාසිය කියන්නේ බාරය බෙදීම ආයාසය කියන එක හැම සරල යන්ත්‍රයකටම පොදුයි. ප්‍රවේග අනුපාතයේ සමානයි ආයාසයේ ගමන් කළ දුර බෙදීම බාරයේ ගමන් කළ බාරයේ චලනය වූ දුර කියන එක හැම යන්ත්‍රයකටම පොදුයි. ඊළඟ කාර්යක්ෂමතාව කියන්නේ යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතයේ වැඩි කිරීම 100% කියන එක සෑම සරල යන්ත්‍රයකටම මේක පොදුයි. හැබැයි ලීවර සඳහා පමණක් තියෙනවා දෙයක්. මොකද්ද? ලීවර සඳහා විතරක් ප්‍රවේග අනුපාතය කියන්නේ ආයාස බාහුවේ දිග බෙදීම බාර බාහුවේ දිග. ඕනෝක මතක තියාගන්න. ඒක ලීවර සඳහා විතරයි. ලියන පොත් අතට ගන්න. මෙන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නෙට ඉක්මනට මට උත්තර ලියන්න ඕනේ. ප්‍රශ්න දෙකක් මම දෙනවා. විනාඩි 5යි දෙන්නේ. ලියන්න මෙහෙම. පහත දැක්වෙන ලීවරයන්හි පහත දැක්වෙන ලීවරයන්හි යාන්ත්‍ර වාසිය කමාවක් ප්‍රවේග අනුපාතය යාන්ත්‍ර වාසිය කමාවක් ප්‍රවේග අනුපාතය සහ කාර්යක්ෂමතාව සොයන්න. සර් ආයි ප්‍රශ්න කියනවද? පහත දැක්වෙන ලීවරයන්හි යාන්ත්‍ර වාසිය කමාවක් ප්‍රවේග අනුපාතය සහ කාර්යක්ෂමතාව සොයන්න. මේ පළවෙනි එක
ඔන්න රූප දෙක. මෙයාගේ යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය මෙයාගේ යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය සහ කාර්යක්ෂමතාව හොයන්න. මෙයාගේ යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය සහ කාර්යක්ෂමතාව ඉක්මනට හොයන්න. හරිද විනාඩි 5 දෙනවා 6ක්. 8:49 වෙලාව 8:55 වෙනිදි ඉවර වෙනවා. හරි ඇති 9 වෙලාව. මම විනාඩි 5ක් වැඩිපුර දුන්නා. 50කට වඩා වැඩි ප්‍රමාණයක් හදලා ඉවර කරා. හරි. දැන් බලමු ඉක්මනට. මම මෙයාට කිව්වේ මොකද්ද? යාන්ත්‍ර වාසිය හොයන්න කිව්වා. මෙයාගේ යාන්ත්‍ර වාසිය. මොන බලන්න. යාන්ත්‍ර වාසිය කියන්නේ භාරය බෙදීම ආයාසය. ඔයාලා සමීකරණ ලියන්න ඕනේ. යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය කියලා සමීකරණ ඔයාලා ලියන්න ඕනේ. මම දැන් මෙතන ලියන්න යන්නේ නැහැ. හරිද? භාරය කොච්චරද? නිව්ටන් 150යි. ආයාසය කොච්චරද? නිව්ටන් 50යි. එහෙනම් යාන්ත්‍ර වාසිය සමානයි කීයද? 3යි. හරි? යාන්ත්‍ර වාසිය සමානයි 3යි. හරිද? ආවද උත්තර හරිනම් හරි කියලා කියන්න. ආව නම් ඕක කියලා මට කියන්න බෑ. මයික් ඔන් කරලා මට බල බල ඉන්න වෙලාවක් නැහැ. ආව නේද ඔයාලට? ආවා සර්. ඊළඟට බලමු මේකේ ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද? ආයාසයේ චලනයේ උදුර බෙදන්න ඕනේ භාරයේ චලනයේ උදුරේ නේ. ආයාසයේ චලනයේ උදුර සෙන්ටිමීටර 20යි. ඒක නම් ගන්න පුළුවන්. 20යි සෙන්ටිමීටර 20යි. භාරයේ චලනයේ උදුර සෙන්ටිමීටර 5යි. ප්‍රවේග අනුපාතය 4යි කියලා ආවද? ආවා. ප්‍රවේග අනුපාතය 4යි. very good. ප්‍රවේග අනුපාතය 4යි. යාන්ත්‍ර වාසිය 3යි. ප්‍රවේග අනුපාතය 4යි. යාන්ත්‍ර වාසිය 3යි. දැන් හරි. දැන් අපිට තියෙන්නේ කාර්යක්ෂමතාව හොයන්න කොහොමද? කාර්යක්ෂමතාව කියන්නේ යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය. යාන්ත්‍ර වාසිය 3යි. ප්‍රවේග අනුපාතය 4යි. වැඩි කිරීම 100%. එන්න ඕන උත්තරේ 75යි. කාර්යක්ෂමතාව කීයද? 75යි කියලා ආවද? ඔව් සර්. very good. එහෙනම් ඒක හරියට හරි. කාර්යක්ෂමතාව 75යි. අපි ඊළඟට බලමු මේක. හරි. ඉස්සෙල්ලාම අහන්නේ යාන්ත්‍ර වාසිය. යාන්ත්‍ර වාසිය කියන්නේ භාරය බෙදීම ආයාසය. භාරය තියෙනවා නිව්ටන් 300ක්. ආයාසය තියෙනවා නිව්ටන් 75ක්. භාරය බෙදීම ආයාසය යාන්ත්‍ර වාසිය 4යි. ආවද? හරිද? හරි. very good. හරි සර්. ඊළඟට තියෙන්නේ ප්‍රවේග අනුපාතය. ප්‍රවේග අනුපාතය හොයන්නේ භාරයේ චලනයේ උදුර බෙදන්න ඕනේ ආයාසයේ චලනයේ වෙච්ච ආයාසයේ චලනයේ උදුර බෙදන්න ඕනේ භාරයේ චලනයේ උදුරෙන්. හැබැයි අපිට ඒක දීලා නැහැ. හැබැයි ලීවර සඳහා විතරක් අපි ප්‍රවේග අනුපාතය හොයන්න වෙනස් ක්‍රමයක් යොදා ගන්නවා. මොකක්ද ඒ ක්‍රමය? අපි ගන්න පුළුවන් ආයාස බාහුවේ දිග බෙදන්න ඕනේ භාර බාහුවේ දිග. ආයාස බාහුවේ දිග තියෙනවා මීටර් 3යි. භාර බාහුවේ දිග සෙන්ටිමීටර් 50යි. මෙහෙම තියෙද්දි බෙදන්න පුළුවන්ද? බෑ මෙහෙම තියෙද්දි බෙදන්න පුළුවන්ද? බෑ සර්. බෑ. ඒක මේ පහළ එකක් මීටර කරගන්න ඕනේ. නැත්නම් උඩ එකක් සෙන්ටිමීටර කරන්න ඕනේ. මෙතන ලේසි පහළ එක මීටර කරගන්න එකද උඩ එක සෙන්ටිමීටර කරන එකද? උඩ එක සෙන්ටිමීටර් සෙන්ටිමීටර් 300 බෙදීම සෙන්ටිමීටර 50 මේක එනවා ප්‍රවේග අනුපාතය 6යි. ආවද? very good. දැන් එහෙනම් මෙයාගේ කාර්යක්ෂමතාව කියන්නේ යාන්ත්‍ර වාසිය බෙදන්න ඕනේ ප්‍රවේග අනුපාතයෙන් වැඩි කරන්න ඕනේ 100%. යාන්ත්‍ර වාසිය තියෙනවා 4යි. ප්‍රවේග අනුපාතය 6යි. වැඩි කිරීම 100%. මෙතන එනවා කීයක්ද බෙදන්න ඕනේ? දෙවරක් 2යි දෙවරක් 3යි. 3ෙන් 2 තියෙන්නේ. දැන් මේක සුළු කරාම එන්න ඕනේ 66.67. ආවද? ඔව් සර්. ඒ කියන්නේ 200 ගන්න 66.66666 කියලා දිගට යයි. ඉතින් 66666 කියලා දාන්න නැතුව 66.6යි වටේලා 7යි කියලා දාන්න වැඩි නතර කරන්න. right. එහෙනම් ඔන්න සුපිරි. ඔයාලා ඒක නියමෙටම අවබෝධ කරගෙන තියෙනවා. right. එහෙනම් බලන්න. ඔය සරල යන්ත්‍රවල ඔන්න ලීවර
සම්පූර්ණයෙන් අවසන්. ඕවා හරි ලේසි. ඔයාලට එන්නේ ඔන්න වගේ ගානක් හදන්න විතරයි. දැන් මේ අන්තිම හැදී ගණන් දෙක. ඕම් ඔය වගේ ගානක් හදන්න තමයි ඉන්නේ. ඔයාලට යාන්ත්‍ර වාසිය හොයන්න තියෙනවා, ප්‍රවේග අනුපාතය හොයන්න තියෙනවා, කාර්යක්ෂමතාව හොයන්න තියෙනවා. ඔච්චරයි. සරල යන්ත්‍රවල ලීවරයක් ගත්තොත් ලීවරවල යාන්ත්‍ර වාසිය, ප්‍රවේග අනුපාතය, ඊළඟට කාර්යක්ෂමතාව. ඔය තුන හොයන්න තියෙනවා විතරයි. වෙන මොකුත් නැහැ. ලේසි. අර මුල ටික නිකන් මුල ඒවා ටිකක් මතක තියාගෙන අමාරුයි එක ඔළුව කැක්කුමයි වගේ මෙලුව මගුලක් තේරෙන්නේ නැහැ වගේ වුණාට මේ අන්තිම ටිකට එනකොට තේරෙයි කොච්චර ලේසිද කියලා මේ ලීවර කියන එක. දැන් අපි පටන් ගන්නවා ආනත තලය. ඒකත් පට්ට ලේසි. ඒකත් මාරම ලේසි ආනත තලය කියන්නේ. ආනත තලය. හරි ආනත තලය. දැන් මෙහෙම දෙයක් තියෙනවා. හරිද? දැන් ඔන්න බලන්න. දැන් ඔන්න ඔයාලා හොඳටම දන්න දෙයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ මේ තියෙන්නේ ගෙදරක පඩියක් මොකද හිතමු මේ තියෙන මොකද උස තැනක්. මේ තියෙන තෙල් බැරල් එකක්. මේ ලොකු බැරල් එකක් මේ තියෙන්නේ. මේ බැරල් එක උස්සලා මෙතනින් තියන්න ඕන. ඕක උස්සලා කරගහලා තියනවට වඩා අපි දන්නවා ලේසි ක්‍රමයක් තියෙනවා. මෙහෙම ලෑල්ලක් තිබ්බනම් අපිට මේ ලෑල්ල දිගේ මෙයා රෝල් කරගෙන යන්න පුළුවන්. රෝල් කරගෙන ගිහලා මේක උඩට ගන්න පුළුවන්. හරි රෝල් කරගෙන ගිහලා උඩට අපිට අර ගන්න පුළුවන්. නේද? එතකොට මට කියන්නකෝ මේ උස්සලා තියනට වඩා මේ ලෑල්ල ඔස්සේ ගමන් කරද්දී අපිට පොඩි පහසුවක් වුණා නේද? මේක පොඩි පහසුවක්. අපි දන්නවා දැන් ගෙදරට බයික් එක ගන්නවා නම් ගිය ඇතුළට අර පඩි පෙලක් වගේ තියෙනවා ලෑල්ලක් තියෙනවා ලෑල්ල දිගේ උඩට ගන්න එක ලේසි. වීල් බෑර් එකකින් පස්සරන් යන තියෙනවා නම් කොහෙද ගැට්ටක් තියෙනවා ලෑල්ලක් තියෙනවා ලෑල්ල උඩින් මෙහෙම යන එක ලේසි. නේද? එතකොට බලන්න ගෙදර වාහනයක් තියෙනවා නම් අර වාහනේ ගේ උඩ තියෙන අර වාහන අතර තැන තියෙන කාපෝච් එක වගේ හදපු තැන තියෙනවනේ. එතෙන්ට ගන්න අර බිම ගැට්ට මෙහෙම කෙලින් පහළට මේ ඇලේට හදලා තියෙනවා. මෙන්න මේ වගේ මේ ඇලේට හදලා තියෙනවා. නේ? මේ වගේ ඇලේට හදලා තියෙනවා තිමිත්තා. ඇයි ඒ? වාහනේ ගන්න පහසු වෙන්නේ. ආනත තලය. බලන්න කඳුකර මාර්ග ඔක්කොම තියෙන ඇලේට. මේක තනි කෙලින් උඩට යන්න බෑනේ. නේද? ඇලේට තියෙන්නේ. ඒක තමයි ආනත තල. ආනත තලයක් මගින් වස්තුවක් ඉහළට පහසුවෙන් තල්ලු කරලා අරගෙන ඉන්නේ හැකියාව තියෙනවා. හරි? පහසුවෙන් තල්ලු කරලා අරගෙන ඉන්නේ හැකියාව තියෙනවා. මේක අපිට බලන්න පරීක්ෂණයක් කරන්න පුළුවන්. හරිද? මේක අපිට බලන්න පරීක්ෂණයක් කරන්න පුළුවන්. හැබැයි මේ වගේ පරීක්ෂණයක් දැන් මෙතෙන්දි කරලා පෙන්නන්න විදිහක් නෑ මට. මොකද ආනතලයේම ආනතලයක් හදා ගන්නවා කියන්නේ ටිකක් ලොකු ලෑලි කෑලි ටිකක් තියාගෙන මේ වැඩේ කරන්න ඕනේ. ඒ නිසා ඔයාලා මේක පුළුවන් නම් කරලා බලන්න. හරිද? මම කවදා හරි දවසක ක්ලාස් පටන් ගත්තාම ඔයාලට මතක් කරන්න ආනත තලයේ ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නන්න කියලා මට කියන්න. මම එතකොට මේ ප්‍රැක්ටිකල් එක කරනවා. දැන් ඔයාලට කීප වතාවක් මම කියලා තියෙයි. මේ ප්‍රැක්ටිකල් එක මම මෙහිදී කරන්නේ නැහැ. පන්ති පටන් ගත්තම කරනවා. එතකොට මට මතක් කරන්න කියලා මම කියනවා. දැන් ඉතින් මේ මතක් කරන්න කියන හැම ප්‍රැක්ටිකල් එකම ලියලා තියාගන්න. කොහේ හරි එක පොලේක ලියලා තියාගන්න. ලියලා මට ලිස්ට් එක දෙන්න පන්ති පටන් ගන්න. එතකොට මම ලිස්ට් එක බලන් කියන්නම්. හරි? මම දැන් මහ ගොඩක් කොහොම කියලාද සමහර ඒවා. දැන් මේකේ කප්පි කියලා එකක් තියෙනවා. ඒ කප්පි කියන එක ඒකත් එහෙම ප්‍රැක්ටිකල් එක මෙතෙන්දි කරන්න බෑ. ඇයි? කප්පි කියන ප්‍රැක්ටිකල් එක කරන්න ඒ කප්පි දාලා ඔයාලගේ අතට ලණුව දෙන්න ඕනේ ඇදලා බලන්න. මම කැමරාවෙන් කොහොමද දෙන්නද ඇදලා බලන්න. බෑ. ඔයාලගේ පන්තියේ ඉන්න බර වැඩිම ළමයා පුටුවක වාඩි කරලා මේ පොඩි ළමයෙකුට කියලා ලණුවෙන් මෙයා උඩට උස්සන්න පුළුවන්. හරිද? හරි ලේසියෙන් උඩට උස්සන්න පුළුවන් කප්පි දාලා. ඉතින් ඒක කරලා පෙන්නන්න ඔයාලා ළඟ ඉන්න ඕනේ. ඒ නිසා ඒ වගේ ප්‍රැක්ටිකල් මම අනිවාර්යෙන් පන්තියේදී කරලා පෙන්නනවා. මට මතක් කරගන්න. හරි. මෙන්න මෙහෙම දෙයක් අපිට පුළුවන්. හරිද? අපි ගන්නවා. හරිද? අපි අර ගන්නවා කිලෝග්‍රෑම් 10ක් විතර බර වස්තුවක්. අපි තුමු ගල් කැටයක්. මේ දුණු තරාදිය. මේ දුණු තරාදියේ කොක්කක් දාලා මේකට අපි එල්ලනවා මෙහෙම ගල් කැටයක්. අපි තුමු මෙයාගේ දැන් පේනවා නිව්ටන් තරාදිය නිව්ටන් 10යි කියලා. නිව්ටන් 10යි කියලා පේනවා. අපි මේක අතින් උඩට තල්ලු කරොත් මොකද වෙන්නේ? අතින් උඩට තල්ලු කරොත් අතින් උඩට තල්ලු කරන් මෙයාගේ නිව්ටන් 10 කියන එක නිව්ටන් 9 8 6 ගිහිල්ලා මේ උඩටම තල්ලු කරාට පස්සේ අර ඔයාලගේ ටියුට් එකේ තියෙන රූප සටහන බලන්න. ඔයාලගේ ටියුට් එකේ තියෙන රූප සටහන බලන්න. ආන් ඒ වගේ අත උඩට මිස්සුවම ඒ කියන්නේ ගල් කැටේ හොඳට මිස්සුවම මේ තරාදියේ පාඨාංකේ නැති වෙලා යනවා. ඒ කියන්නේ මම මේක මෙහෙම අත තියෙන උඩට ඉස්සුවාම මෙන්න මෙහෙම වුණාම ඒ කියන්නේ නූල දැන් බුරුල් වෙලා තියෙන්නේ. ගල් කැටේ මෙහෙම තියෙනවා. මෙතන අත තියෙන්නේ. කොහොම අත තියෙනකොට මෙතන බලයේ නිව්ටන් බිඳුව. මෙයා මෙතන උඩටම ගිහිල්ලා. හරිද?
දැන් අපි මේ ගල් කැටේන මෙහෙම ආනතලයක තිබ්බොත් ආනතලයක තියලා අපි ඇදගෙන ඉන්නවා. මෙන්න නිව්ටන් තරාදිය. මෙන්න කොක්ක. මෙන්න ගල් කැටේ. කොහොමද අපි මෙහාට අදිනවා. මෙහාට ඇද්දොත් මේක නිකන් එල්ලන් ඉන්නකොට නිව්ටන් 10 නම් තිබ්බේ. දැන් ඔයාලා ටියුට් එක දාදී නිව්ටන් 30 කියලා. මේ අතින් අල්ලන්නේ නැතුව නිකන් එල්ලන් ඉද්දී නිව්ටන් 30 කියලා තිබ්බනම් මෙහෙම. මෙහාට ඇවිල්ලා නිව්ටන් 30 කියලා තිබ්බනම් මේක මෙහෙම දාලා අදිනකොට ඕක අනිවාර්යෙන් 30ට වඩා අඩුයි. මෙතන පෙන්නයි නිව්ටන් 18ක් වගේ. ඇයි ඒ? ඒකට හේතුව තමයි ආනත තලය නිසා අර නිව්ටන් 30ක් බර වස්තුවක් වුණත් නිව්ටන් 18ක් වගේ පොඩි බලයක් යටතේ තල්ලු කිරීමේ හැකියාව තියෙනවා. හරිද? දැන් ඔන්න ඔයාලා මෙහෙම හිතන්නකෝ. දැන් ඔන්න ඔයාලට ගෙදරට බයිසිකලයක් හරි බයික් එකක් හරි ගන්න තියෙනවා ලෑල්ලක් දිගේ උඩට යන්න තියෙනවා. හරිද? ලෑල්ලක් දිගේ උඩට යන්න තියෙනවා. මෙන්න මේ වගේ. අපි තුමු ඉස්සෙල්ලා තියෙන දැන් මේකත් මම කරනවා. ගැට්ටක් තියෙනවා. මේ වගේ ගැට්ටක් තියෙනවා. බයික් එක උස්සලා ගන්න ඕනේ. උස්සලා ගන්න එකද ලේසි නැත්නම් මේ වගේ ලෑල්ලක් තියලා ගන්න එකද ලේසි? මට ඉක්මනට කියන්න. උස්සලා ගන්න එකද ලේසි? ලෑල්ලක් උඩින් තල්ලු කර යන එකද ලේසි? ලෑල්ලක් තියලා අරන් යන එක ලේසි. නේද? ලෑල්ලක් තියලා අරන් යන එක ලේසි. හරි? දැන් මේ ලෑල්ලක් තියෙන ක්‍රම දෙකක් තියෙනවා. මේ එක ලෑල්ලක් මෙහෙම ඈතට තියෙනවා. එක ලෑල්ලක් ඈතට තියලා තියෙනවා. අනිත් එක ළඟින් තියලා තියෙනවා. මට කියන්න ගොඩාක් ලේසි. ඈතට මෙහෙම දිගට තියෙන ලෑල්ලද මේ ළඟින් තියෙන ලෑල්ල? ඈතින් තියෙන ලෑල්ල. ඔව්. මේ ඈත වැඩි වෙනකොට අපිට ලේසි. දැන් බලන්නකෝ මේ කඳුකර මාර්ග. කඳුකරේ තියෙන මාර්ග බලන්නකෝ. ඔයාලා දන්නවද ඇල්ල පැත්තට යනකොට බණ්ඩාරල පැත්තට නුවරඑළිය පැත්තට බදුල්ල පැත්තට යනකොට මේ කඳු වටේ තමයි පාර තියෙන්නේ. හොඳට මේක පේනවා. ඔයාලා බණ්ඩාරවල යනකොට වැල්ලොය පැත්තෙන් අර පාර මෙහෙම ගියාට පස්සේ අපි ගිය පාර පහලින් පේනවා. තියෙන්නේ මෙහෙම දෙපැත්තට ගිහිල්ලා. නේ? මෙහෙම කඳුකර මාර්ගය ඔහොම තියෙනවා නම් පාර තියෙන්නේ මෙහෙම ඕම ගිහලා තමයි යන්න තියෙන්නේ. දැකලාද නේද? තනි කෙලින් යන්නේ නැතුව මෙහෙම. ඇයි ඒ? මේක ආනතිය වැඩි වෙන විදිහට කුඩා ආනතියක් වෙන විදිහට මාර්ගයේ දිගට හදලා තියෙනවා. මේක කවුරු හරි මෙහෙම හැදුවා නම් මේක දුර වැඩි. මෙහෙම හැදුවා නම් එහෙනම් මොකද වෙන්නේ? කවුරු හරි මේ කඳුකර මාර්ගය හදනවා මෙහෙම යන්න. යන්න පුළුවන් නේද? බස් එක මෙහෙම යන්න වෙන්නේ. මේ මුඩාද. පොඩ්ඩක් හරි බැරිලා හරි බස් එක නතර වුණොත් ඔක්කොම කඩාගෙන ඉඳන පස්සට තියෙන පාතාලට කඩන්නේ. ආනතිය වැඩි වෙනකොට අපිට අපහසුයක් දැනෙනවා. ආනතිය අඩුයි නම් මොකද වෙන්නේ? ආනතිය අඩුයි කියන්නේ දැන් මේ වගේ මාර්ගයක්. මම ඒක රතු පාටින් හදලා පෙන්නන්නම්. මේ වගේ මාර්ගයක් නේ. මෙහෙම ගියා. ආයි මෙහෙම ගියා. හැබැයි දුර වැඩි වුණාට කිසිම වෙහෙසක් නැතුව අපිට යන්න පුළුවන් ඉක්මනට. ආනතිය වැඩි. මේ ආනතිය අඩුයි. sorry. මේකේ ආනතිය අඩුයි. මෙහෙම ගොඩක් තිබ්බොත් තමයි ආනතිය වැඩි කියන්නේ. මෙහෙම ආනතිය මෙහෙම කියන ආනතිය අඩුයි. ආනතිය අඩු වෙන ආනතලයේ ආනතිය අඩු වෙන්න අපිට කාර්ය කර ගැනීමේ හැකියාව පහසු වෙනවා. දැන් ඔයාලා ටියුට් එකේ ගන්නකොට ටියුට් එකේ තියෙනවා ආනතකාල කියන එකේ. ඔන්න බලන්න. පළමු රූපයේ පරිදි භාරයක් දුනතරාදීන් එල්ලා එහි පෙන්වන පාඨාංකයේම භාරයේ බරයි. මේක තියෙන බර තමයි පෙන්වන්නේ. දෙවෙනි රූපයේ පරිදි භාරය අතින් ඉසවුවම දුනතරාදී පාඨාංකයේ ශූන්‍ය. මේකට හේතුව තමයි ඒ භාරය ඔසවන්න ඒ කියන්නේ නිව්ටන් 30ක් බර වස්තුවක් උඩට ඔසවන්න නිව්ටන් 30ක් දෙන්න ඕනේ. ඒකයි ඒකකින් හේතුව. නිව්ටන් 30ක් බර වස්තුවක් තියෙනවා නම් එයා ඉහළට ඔසවන්න අඩුම නිව්ටන් 30ක් දෙන්න ඕනේ. ඒකේ නැතන මේ උඩට ඉස්සුව ගාම අර බිඳුවුන් ඒ කියන්නේ නිව්ටන් 30 ලැබිච්ච ගාම එයා ඉහළට එසුණා පාඨාංකයේ බිඳුව වුණා. හරිද? එහෙනම් මේ පැහැදිලි වන්නේ කිසියම් වස්තුවක් එසවීමට එහි බරට සමාන බලයක් හෝ ඊට වඩා වැඩි බලයක් ලබා දී යුතුයි. ඔන්න ඔක හොඳට මතක තියාගන්න. ඉරක් ගහලා තියාගත්තත් කමන්නේ. කිසියම් වස්තුවක් එසවීමට නම් එහි බරට සමාන බලයක් හෝ ඊට වඩා වැඩි බලයක් ලබා දී යුතුයි කියන එක මතක තියාගන්න. ඔයාලගේ බර නිව්ටන් 100 නම් ඔයාලා ඉහළට ඔසවන්න නිව්ටන් 90ක් දීලා පුළුවන්ද? ඔයාලගේ බර නිව්ටන් 100 නම් ඔයාලා ඉහළට ඔසවන්න නිව්ටන් 90කින් පුළුවන්ද?
නිව්ටන් අඩුම තරමේ නිව්ටන් කීයක් දෙන්න ඕනේද? 100ක් 100ක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඊට වඩා වැඩියෙන් දෙන්න ඕනේ. හරි. එතකොට හැබැයි ආනතලයක් දිග යනවා නම් ඒක වෙනස් වෙනවා. ආනතලයක් දිග යද්දි දැක්කද? ආනතලයක් දිග යනකොට ඉහළට ඔසවන්න ඉහළට ඇදගෙන යන්න ඊට වඩා අඩු බලයක් දෙන්න වෙලා තියෙනවා. බලන්න මේ ටියුට් එකේම තියෙනවා මේ ආනතලයේ දිග යනකොට නිව්ටන් 12 දෙන්න ඕනේ. කෙලින් උස්සනවා නම් නිව්ටන් 30ක්ම දෙන්න ඕන එක. ආනතලයක් දිග ඔසවගෙන යනකොට නිව්ටන් 12යි. ආනතලයක් මගින් අපිට පහසුවක් ඇති කරනවා. ආනතලයක් මගින් අපිට පහසුවක් ඇති කරනවා. හරිද? එතකොට මෙන්න මේ ටික ලියන්න. ඔතන හිතෙන් තුනක් තියෙනව නේද? අපි ඉක්මනට මේ ටික ලියාගමු. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ මේ ටික මොනවාද? අනිවාර්යෙන් ආනතලයේ ආනතිය වැඩි වෙන විට ආයාසය වැඩි වෙනවා. ආනතලයේ ආනතිය වැඩි වෙන්න අපි යොදන්න ඕන ආයාසය තල්ලු කරන්න ඕන බලය තියෙනවනේ. ඒක වැඩි වෙනවා. ආනතලයේ ආනතිය අඩු වෙන්න යොදන්න ඕන ආයාසය අඩු වෙනවා. හරි? ඊළඟට දැන් මෙහෙම ආයාසය අඩු වෙනවා නම් යාන්ත්‍ර වාසිය වැඩි. ඇයි යන්ත්‍රයෙන් අපිට වෙන වාසිය වැඩිනේ? අඩු ආයාසයකින් වැඩි වැඩක් කරන්න පුළුවන් කියන්නේ ඒ යන්ත්‍රයෙන් අපිට තියෙන වාසිය වැඩි. හරිද? දැන් බලමු ආනත තලයේ. දැන් අපි කලින් ලීවර වල අපි හේවුවා මේ මොනවද? යාන්ත්‍ර වාසිය, ප්‍රවේග අනුපාතය, කාර්යක්ෂමතාව. ඔය තුනම හොයන්න තියෙනවා මොකේද? ආනත තල වල. යාන්ත්‍ර වාසිය, ප්‍රවේග අනුපාතය, කාර්යක්ෂමතාව. හරි ලේසි. හරිද? දැන් මෙන්න මෙහෙම ආනත තලයක් තියෙනවා. ඕන ආනතලයක් තියෙනවා. හරි මේ තියෙන්නේ වස්තුව. මෙයාගේ බර තියෙන්නේ පහළට. මෙන්න භාරය. දැන් මෙයා උඩට තල්ලු කරන්නේ මේ පැත්තට. බලන්න ආයාසය මෙහාට මේක ආයාසය. ඕක තමයි ආයාසය. දැන් ඔයාලා ටියුට් එකේ දැන් රූප තරහනේ දීලා තියෙනවා ඒක. භාරය මෙන්න ආයාසය. එතකොට යාන්ත්‍ර වාසිය කියන්නේ මොකද්ද? ආනතලයේ යාන්ත්‍ර වාසිය කියන්නේ බලන්න යාන්ත්‍ර වාසිය කියන්නේ මොකද්ද? සමීකරණ කියන්නේ ආයාසය යාන්ත්‍ර වාසිය සමානයි මොකද්ද? බාරය බෙදීම ආයාසය දැන් මේ ආනත තලයේ වුණා. දැන් ලීවරයක් නම් ලීවරයේ යාන්ත්‍ර වාසිය. ආනතලය නම් ආනතලයේ යාන්ත්‍ර වාසිය. ඉතින් මෙතන අපි දාන ආනත තලයේ. ආනතලයේ යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. මේ ඉස්සරහ මෙතන තියෙන කොටුවේ ලියාගන්න. මෙතන කොටුවක් දීලා තියෙනවනේ. ඒකේ ලියාගන්න ඉක්මනට. ආනතලයේ යාන්ත්‍ර වාසිය සමානයි භාරය බෙදීම ආයාසය. හරි සරලයි. හොඳයි. දැන් ආනතලයේ යාන්ත්‍ර වාසිය ආවට පස්සේ හරිද? දැන් අපි ගන්න තියෙන ප්‍රවේග අනුපාතය. ඔන්න බලන්න. ප්‍රවේග අනුපාතය ගන්න විදිය බලන්න. ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද? මම කලින් සාමාන්‍ය මේ විදියට කියන්නේ ප්‍රවේග අනුපාතය කියන්නේ මොකද්ද? ආයාසය චලනය වූ දුර බෙදීම එම කාලයේ භාරය චලනය වූ දුර. ආයාසය චලනය වූ දුර බෙදන්න ඕනේ භාරය චලනය වූ දුරෙන්. නේද? එහෙනම් ආනතලයේ යාන්ත්‍ර වාසිය කියන්නේත් ඒකම තමයි. හරිද? ආනත තලයේ යාන්ත්‍ර වාසිය සමානයි මොකද්ද? ඒකත් අර කලින් විදිහම තමයි ආයාසය චලනය වූ දුර. උඩ ලියන එක පේනව නේද? ආයාසය චලනය වූ දුර බෙදීම භාරය චලනය වූ දුර. ඔය ඔයාලගේ ටියුට් එකේ දෙවෙනි කොටුව තියෙනව නෙමෙයි? මෙතන ලියා ගන්නකෝ. ආනතලයේ ප්‍රවේගානුපාතය නෙමෙයිද? sorry වැරදුනා. ආනතලයේ ප්‍රවේගානුපාතය. thank you. ආනතලයේ
ප්‍රවේග අනුපාතය. හරි. ආනතලයේ ප්‍රවේග අනුපාතය සමානයි ආයාසයේ චලනය වූ දුර බෙදීම භාරයේ චලනය වූ දුර. දැන් මේ බලන්නකො මෙන්න මේක පොඩ්ඩක් බලන්නකො මේ. දැන් අපිට මේ වස්තුව මේ උඩටනේ ගන්න ඕනේ. මොනවද බලන්න. මේ වස්තුව මේ බිම තියෙන වස්තුව උඩටනේ ගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ උස තමයි ගන්න ඕනේ. මේ උඩට තමයි යන්න ඕනේ. හරි? එතකොට මේ වස්තුව මෙන්න මේ උසට ගන්න මෙයා මෙන්න මේ දුරම චලනය වෙනවා නේද නේ? ඒ කියන්නේ මෙන්න මේ ආනතලයේ දිගේ අපි හිතමුකෝ මෙහෙම උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු මම මේ උඩ එක මකනවා මේක ලියාගත්ත නේ හැමෝම. ඔව් සර්. අපි හිතමු මීටරයක් උස මීටර් දෙකක් උස මීටර් දෙකක් උස ලෑලි තට්ටුවක් තියෙනවා මේ ලොරියක. හරි ලොරියක ලෑලි තට්ටුව මීටර් දෙකක් උසයි. මේ තියෙන ලොරිය රෝදේ. මේක මීටර් දෙකක් උසයි. තෙල් බැරල් එකක් තියෙනවා තල්ලු කරලා උඩට දාන්න ඕනේ. තෙල් බැරල් එක තල්ලු කරලා උඩට දාන්න ඕනේ. එතකොට ඒක නිකන් උස්සව දාන්න බැරි නිසා ආනත තලයක් තියාගත්තා මෙහෙම. හරි. මේක තමයි ආනත තලය. මේ ආනත තලය අපි හිතමු මීටර් 3ක් දිගයි. 3ක් නෙමෙයි මීටර් 4ක් විතර දිගයි. මීටර් 4ක් දිග ආනත තලයක්. එතකොට තෙල් බැරල් එක මේ මීටර් දෙකක් ඉහළට ඔසව ගන්න ඕන හොඳට අහගන්න. මේ තෙල් බැරල් එක මෙතන තියෙන මේ තෙල් බැරල් එක මේ මීටර් දෙකක් ඉහළට ඔසව ගන්න ඕන නිසා අපි මීටර් කීයක් දුර තල්ලු කරනවද? කියන්න ඉපන්න. මීටර් 4ක් අපිට ඕනේ මීටර් දෙකක් ඉහළට ඔසව ගන්න. හරි. අපිට ඕනේ මීටර් දෙකක් ඉහළට ඔසව ගන්න. ඒ වුණාට අපි මේ මීටර් දෙක ඉහළට ඔසවනවා වෙනුවට අපි මීටර් 4ක් තල්ලු කරන් ඉනවා. එතකොට ඉබේටම මේ දෙක ඉස්තිලා. නේද? එතකොට මට කියන්න දැන් භාරය ඇත්තටම ඔසව ගන්න ඕනේ මීටර් 2යි. දැක්කද? භාරය ඔසව ගන්න ඕනේ මීටර් 2යි. හැබැයි මේ ආයාසය මගින් මෙයා තල්ලු කරනවා මීටර් කීයක් දුරද? මීටර් 4ක් දුර. මීටර් 4ක් දුර. එතකොට ඔන්න බලන්න. එතකොට ආයාසය ගමන් කළ දුර සමානයි මීටර් 4යි. එතකොට අපි මෙතෙන්දි ගන්නේ භාරය ගමන් කළ දුර. ඒ කියන්නේ භාරය අපිට ඔසවන්න උනේ මීටර 2යි. භාරය ගමන් කළ දුර මීටර 2යි. දැක්කද? අපිට ඕනේ මේ භාරය බිම තිබ්බේ උඩින් තියාගන්න. අපිට ඕනේ භාරය මීටර 2ක් ඔසව ගන්න. ඉතින් භාරය ගමන් කරපු දුර මීටර 2යි. උඩට ආව ඒක හරියි. හැබැයි භාරය මීටර 2ක් ගමන් කරන්න අපි ආයාසයක් ලබා දීලා ඒ ආයාසය යටතේ මෙයා තල්ලු කරනවා මීටර 4ක්. ඒ නිසා ආයාසයේ ගමන් කළ දුර මීටර 4යි. මේ මීටර 4 කියන්නේ ඔන්න බලන්න මේ මීටර 4 කියන්නේ ආනත තලයේ දිග. ඔන්න තේරෙනවද බලන්නද මේ ආනත තලයේ මීටර 4 නම් ඒ ආනත තලයේ දිග තමයි මේ ආයාසයේ ගමන් කළ දුර කියලා කියන්නේ. එතකොට මෙන්න මේ උස සමාන වෙනවා. මේ උසට කියනවා අපි ආනත තලයේ උස. ආනත තලයේ උස. ආනත තලයේ දිග ආනත තලයේ උස. ආනත තලයේ දිග කියන එක සමාන වෙනවා ආයාසයේ ගමන් කරපු දුරට. ආනත තලයේ උස කියන එක සමාන වෙනවා භාරයේ ගමන් කරපු දුරට. මේ දෙක තේරුණාද? තේරුණා සර්. right. දැන් එහෙනම් මට ඔයාලා ආනත තලයේ ප්‍රවේග අනුපාතයට මෙන්න මේවා දාලා අලුත් සමීකරණයක් හදලා කියන්නේ ඉක්මනට. ඉක්මනට කියන අලුත් සමීකරණයක් හදලා. තලයේ දිග බෙදීම ආනත තලයේ උස. right. ප්‍රවේග අනුපාතය සමාන වෙනවා ආනත තලයේ දිග බෙදීම ආනත තලයේ උස. තේරුණාද?
ප්‍රවේගානුපාතයේ සමාන වෙනවා. මේක සමාන මේක මේ සමීකරණේ ගැලපෙන්නේ ආනත තල සඳහා පමණයි. හරිද? දැන් එතකොට ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ආයාසයේ චලනීය දුර කියලා තියෙනවානේ. ආයාසයේ චලනීය දුර කියලා මේ ඉරක් දාලා තියෙන්නේ. ඔතනම ලියා ගන්න ආනතලයේ දිග කියලා. බාහිර චලනීය දුර කියන තැනට මෙතන මේ සයිඩ් කරලා මෙහෙම හරවලා ලියන්න ආනතලයේ උස කියලා. එහෙම ලියාගෙන මේ යට කොටුවේ ඔයාලා දැන් හදාගත්ත සමීකරණය මොකද්ද? ප්‍රවේගානුපාතයේ සමානයි ආනතලයේ දිග බෙදීම ආනතලයේ උස. හා ආනතලයේ දිග බෙදීම ආනතලයේ උස කියලා ඊළඟ කොටුවේ මෙතන ලියා ගන්න. right ඊළඟට දැන් අපි දන්නවා ප්‍රධාන කාර්යය කියන්නේ මොකද්ද? ඉක්මනට කියන්නේ ප්‍රධාන කාර්යය කියන්නේ මොකද්ද? ප්‍රධාන කාර්යය ආයාසය වැඩි කිරීම ප්‍රධාන කාර්යය සමානයි ආයාසය ගුණ කිරීම ආයාසය චලනීය වූ දුර. ප්‍රතිදාන කාර්යය කියන්නේ මොකද්ද? භාරය වැඩි කිරීම භාරය චලනය වූ දුර. භාරය ගුණ කිරීම භාරය චලනීය වූ දුර. හරි. ඔය සමීකරණයත් අපි ලියා ගමු. ඊළඟ කොටුවේ ඇතුලේ ওই දෙකම එක සැරේ ලියා ගන්න. ඊළඟ කොටුවේ ওই දෙකම එකපාර ලියා ගන්න. ඊළඟ කොටුවේ ওই දෙකම එකපාර ලියා ගන්න. තනි කොටුවේ ලියා ගන්නනේ. කොටු දෙකේ ලියන්නේ නැහැ. ඊළඟ කොටුවේ තනි කොටුවේ ওই දෙකම ලියා ගන්න එකපාර. ලියලා ඉවරයි. හරි. දැන් ඔයාලට මතකද කාර්යක්ෂමතාව සඳහා තිබ්බ සමීකරණයක්. මේ ප්‍රධාන කාර්යය ප්‍රතිදාන කාර්යය දෙක යොදාගෙන කාර්යක්ෂමතාවට සමීකරණයක් තිබ්බ මතකද? යාන්ත්‍ර වාසිය බෙදනවා ප්‍රවේගානුපාතයේ ගුණ කරනවා 100%. යාන්ත්‍ර වාසිය බෙදීමේ ප්‍රවේගානුපාතයේ වැඩි කිරීම 100%නේ. අපි ඒක ගන්න කලින් තව එකක් ගත්තා මතකද? අපි ගත්තා ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය වැඩි කිරීම 100% කියලා එකක් ගත්තා මතකද කලින්? කලින් මෙහෙම එකක් ගත්තා මතකද? ඒකෙන් තමයි ඊට පස්සේ අපි හදාගත්තේ අරක. බලන්න හොඳට. අපි ඔය යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේගානුපාතය කියන කතාව ගන්න කලින් අපි මෙහෙම එකක් අරන් ඇති. මොකද්ද? ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය ගුණ කිරීම 100%. අපි ඒකත් ලියා අපි ලියනවා ආනත තලයේ කාර්යක්ෂමතාව සමානයි ප්‍රතිදාන කාර්ය බෙදීම ප්‍රධාන කාර්ය ගුණ කිරීම 100%. අපි කලින් තෝක් ගත්තා ආනතලය කියන්නේ නැතුව නිකම්ම කාර්යක්ෂමතාව කියලා ගත්තා. හරිද? ඊළඟ කොටුවේ ඒක ලියා ගමු. ඊළඟට
කාර්යක්ෂමතාව සඳහා වෙන සමීකරණයක් තිබ්බා. මොකක්ද ඒක? දැන් ඉස්සෙල්ලා කිව්වේ කියන්න ආයතනය. යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේගානුපාතය වැඩි ඒකත් කරනවා ගන්න 100%. පුළුවන්. ඔව්. ආනත තලයේ කාර්යක්ෂමතාව සමානයි. හරිද? යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය මේක වැඩි කරනවා 100ට 100. මේක වැඩි කරනවා 100ට 100. මේක වැඩි කරනවා 100ට 100. සර් ඔය දෙකත් එක කොටුවේ ලියා ගන්න ඕනි. නෑ කොටු දෙක එක එක ලියන්න බෑනේ. ඉතුරු කොටු දෙකේ ඔය දෙක ලියා ගන්න. හරි සර්. හරි මේක ඉක්මනට ඇඳ ගන්න. මේ රූප ඉක්මනට ඇඳගෙන මේක ඔයාලා හොයන්න ඕනේ යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය සහ කාර්යක්ෂමතාව ඉක්මනට හොයන්න. යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය කාර්යක්ෂමතාව පොතේ මේක ඇඳ ගන්න. පොතේ මේක ඇඳ ගන්න. යාන්ත්‍ර වාසිය ප්‍රවේග අනුපාතය කාර්යක්ෂමතාව ඉක්මනට හොයන්න. ඒ අතර ඔයාලා අහගන්න දැන් අපි අර කූඤ්ඤය කියලා එකක් ගහනවා නේද? අර අපි ගහන්නේ උදුන මිටරෙම කූඤ්ඤය. ඒ කූඤ්ඤය කියන එක ගත්තාම මේ වගේ දෙපැත්ත ආනතල දෙකක් තියෙනනේ. මේ දෙපැත්තේ ආනතල දෙකක් තියෙන කූඤ්ඤය. ඊට පස්සේ පඩිපෙළ ගත්තොත් පඩිපෙළ යන්නේත් එහෙමනේ මේම. පඩිපෙළත් උනම ආනතලයක් විදිහට තියන්නේ. ඊට පස්සේ ස්ක්‍රූපු ජැක්කුවෙත් එහෙම තියෙන්නේ. ස්ක්‍රූපු ජැක්කුව කියන එකේ අර ස්ක්‍රූප් පැණයක් තමයි කරකවන්නේ. එතකොට ස්ක්‍රූප් පැණේ දිගේ තමයි අර ඉහළට එස වෙන්නේ ස්ක්‍රූපු ජැක්කුව. ඊළඟට ස්ක්‍රූප් පැණය. ස්ක්‍රූප් පැණයක් ගත්තොත් බලන්න ඔයාලා. ස්ක්‍රූප් පැණේ මෙහෙම තියෙන එකේ මේ අර ස්ක්‍රූප්ේ කොට තියෙන ආනතලයක් විදිහට. හරිද? ඊළඟට ඉනිමග බිත්තියක තියෙන ඉනිමග බලන්න. මේ මිනිමග තියන්නේ. ඒක බිත්තියක තියන්නේ ආනතලයක් විදිහට තියන්නේ. තනි කෙලින් උඩ නගින්න බෑ.
ආනතිය වැඩි වුණොත් තමයි නගින්න ලේසි. ඒවත් මතක තියාගන්න. ආනතලයේ යෙදීම් ගැන මම ඔයාලට කලින් කියලා දුන්නා. හරි. මේක දැන් හදලා ඉවර ඇති. අපි ඉස්සෙල්ලා බලමු මේකේ යාන්ත්‍ර වාසිය. අපි ඉස්සෙල්ලා බලමු ආනතලයේ යාන්ත්‍ර වාසිය. හරි. යාන්ත්‍ර වාසිය ගන්නේ කොහොමද කියන්නේ ඉක්මනට කියන්නේ. පරක් කියලා තියෙනවා. බාරය බෙදීම ආයතනය. භාරය බෙදීම ආයාසය. භාරය බෙදීම ආයාසය. භාරය කොච්චරද? භාරය කොච්චරද මෙයාගේ? භාරය කොච්චරද? නිව්ටන් 600යි. මෙයා බෙදනවා නිව්ටන් 200යි. උත්තරේ එනවා 3යි. ආවනම් හරි. ආවද? ඔව් සර්. right. දැන් ප්‍රවේග අනුපාතය. ඔව් සර්. ප්‍රවේග අනුපාතය කොහොමද ගන්නෙ? භාරය ගමන් කරපු දුර නෑ. ආයාසයේ ගමන් කරපු දුර මේ ආයාසයෙන් මේක දිග යන්නේ මේ යන්නේ මෙහාට. ඇයි මේ නිව්ටන් 200 තල්ලු කරලා යන්නේ මේ පැත්තට. ඊ අතර භාරය මේ නිව්ටන් 600ක භාරය මීටර 2ක් ඉහළට එනවා. ආයාසයෙන් නිව්ටන් 200ක් මේක දිග යනවා. දැක්කද? ආයාසය යනවා මීටර 8ක් දිගට භාරය මීටර 2ක් ඉහළට එනවා. එහෙනම් ආයාසයේ ගමන් කරපු දුර කියන්නේ මේ ආනතලයේ දිග. භාරයේ ගමන් කළ දුර කියන්නේ ආනතලයේ උස. මට කියන්නකෝ. ආයාසයේ ගමන් කළ දුර කොච්චරද? මීටර 8යි. මීටර 8යි. මීටර 8යි. භාරයේ ගමන් කරපු දුර කොච්චරද? මීටර 2යි. එහෙනම් ප්‍රවේග අනුපාතය එනවා 4ක්. 4යි. හරිද? 4ක්. ප්‍රවේග අනුපාතය එනවා 4යි. හරි? ප්‍රවේග අනුපාතය 4යි. දැන් යාන්ත්‍ර වාසිය නෑ මොකද්ද? කාර්යක්ෂමතාව. කාර්යක්ෂමතාව කියන්නේ මොකද්ද? සමීකරණ ඉක්මනට කියන්නේ. ඇහෙන්නේ කියලා ඉක්මනට. යාන්ත්‍ර වාසිය බෙදීම යාන්ත්‍ර වාසිය බෙදීම ප්‍රවේග අනුපාතය. එහෙනම් යාන්ත්‍ර වාසිය 3යි, ප්‍රවේග අනුපාතය 4යි. තව එකක් තියෙනවා. මොකක්ද? වැඩි කිරීම වැඩි කරන්න 100%. 100යි. මෙතන එනවා 75යි කාර්යක්ෂමතාව. ඕවා අමාරුද? මට කියන්නේ ඕවා අමාරුද? නෑ සර්. නෑ මේවා පාට්ට ලේසි. මේක අනිවාර්යෙන් සාමාන්‍ය පෙළට ඕකේ පොඩි කෑල්ලක් දානවාමයි. ලීවර තමයි වැඩියෙන්ම දාන්නේ. හරිද? මතක තියාගන්න. හරි? ඒ නිසා මේවා මාර ලේසි. ඊළඟට තියෙන චක්‍රය හා අක්ෂ දණ්ඩ. ඒක ඊටත් වඩා ලේසි. ඊළඟට තියෙන්නේ කප්පි. ඒවා ඊටත් වඩා ලේසි. හරි? පොඩ්ඩක් හරි අමාරුයි කියලා පොඩ්ඩක් තිබුණා ලීවර විතරයි. මේක ඇත්තටම මාර ලේසි පාඩමක්. හරි? දවසෙන් උගන්වන්න පුළුවන්. ඒනවා ටික පොඩ්ඩක් විස්තර කරලා දැනෙන්න උගන්වන්න ඕන නිසා මම දවස් දෙක කාලයක් ගත්තා. දැන් ලබන සතියේ මේක මොකද්ද මේ කප්පි සහ චක්‍රය අක්ෂරයන් ඉවර කරලා නැනෝ තාක්ෂණයක් මම පුළුවන් වුණොත් ඉවර කරනවා. එහෙමනම් අපි අදට පස්සේ නතර කරමු. ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්. අයබෝවන්.